සර් පටන් ගමු. එහෙමනම් අපේ ආදරණීය දෙවම්පියනි පැමිණ සිටින ගුරු බවතුනි ඔබ හැමට ඉස්සෙල්ලම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒකම අපේ සරසවි ආයතනයේ විවිධ විෂයන් වෙනුවෙන් සිංහල අනෙකුත් සෙසු විෂයන් සඳහා සහභාගී වන ඔබව බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම ඔබට කියන්න ඕන මේ අද රට වැටිලා තියෙන අනතුරුදායක තත්ත්වය හමුවේ බැලුම් බැලමට විද වැටිලා තියෙන්නේ ආර්ථිකය, ජන ජීවිතය වගේ දේවල්. හැබැයි ඊට වඩා බරපතල කඩාවැටීමක් සමාජය තුළ සිද්ධ වෙමින් තියෙනවා. ඒ තමයි ළමයින්ගේ ඇසපාදන මේ අධ්‍යාපන රටාව ඉතා බිහිසුණු ලෙස බිඳ වැටෙමින් තියෙනවා. ඉතින් ආර්ථිකය බිඳ වැටෙනවා කියන එක, සමාජයේ වෙනත් දේවල් බිඳ වැටෙනවා කියන එක ඒ සියල්ලට වඩා භයානකම දේ බවට පත් වෙන්නේ මේ ඇසපාදන අධ්‍යාපන රටාවේ සිදුවෙමින් පවතින බිඳවැටීම. මෙතෙන්දී මම දැන් ඔබාම තන්නේ තාක්ෂණය උපයෝගී කරගෙන. ඒ තාක්ෂණයෙන් අපට සම්බන්ධ වෙන්න බැරි ඉතා විශාල ප්‍රමාණයක් දරුවෝ මේ ඔන්ලයින් ක්‍රමයටවත් එන්නේ නැතිව ගෙවල් වල තනි වෙලා අසරණ වෙලා දුක් විඳිනවා. ඉතින් ඒක හමුවේ අපට කරන්නට පුළුවන් තියෙන එකම විකල්පය අපිට හැමෝටම උගන්වන්න ක්‍රමයක් අපට නැහැ. මට පේනවා Facebook වල ගොඩාක් දෙමව්පියෝ ආණ්ඩුවෙන් ඉල්ලනවා සියලුම රූපවාහිනී නාලිකා සියලුම ටෙලි නාට්‍ය වගේ දේවල් නවත්තලා මේ අධ්‍යාපන වැඩසටහන් කරන්න කියලා. ඉතින් ඒක කෙරෙන බවක් තාම පෙනෙන්නට නැහැ. එහෙනම් දෙමව්පියනි මම උපාධි ළමයින්ට උගන්වපු සමහර විට මෙතන මගේ අම්මා තාත්තලා මම උගන්වපු අය ඇති. ඒ අධ්‍යාපනය පැත්තකින් තියලා අපේ විදුහල්පති ගිහාන් මැතිතුමාගේ ආරාධනයෙන් මම මේ සම්බන්ධ වුණේ. මට හිතුණා අර උපාධියට උගන්න ඉන්න එක වැදගත් වගේම මගේ ඒ ඉගෙනගත්ත දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් මේ ශාස්ත්‍රයට එකතු වෙන එක ඉතා හොඳයි කියලා. මට පේනවා දැනට දිවයින පුරා එකතු වෙන මේ ළමයින්ගේ දෙමව්පියන්ගේ එකතුවෙන් මට පේනවා මගේ අරමුණ 100%ක්ම සාර්ථක වෙලා තියෙනවා. ඒ හින්දා මම මේ උත්සාහ කරන්නේ අපේ විදුහල්පතිතුමාත් ඔබේ දරුවා අර බොහෝ ටියුෂන් ගුරුවරු කියනවා වගේ ඒ ගොඩකින් පුරවලා මේ පාස් වෙන ළමයාට විතරක් වැඩි සැලකිල්ලක් දක්වලා ෆේල් වෙන ළමයා මගේ නෙවෙයි කියන தත්ත්වයට වැටිලා තියෙන ක්‍රමය වෙනුවට ෆේල් වෙන ළමයාගෙන් පටන් අරගෙන පාස් වෙන ළමයා දක්වා ඒ ළමයි උසස් කරන්න තමයි මම වෑයම් කරන්නේ. ඉතින් මේකෙදි දෙමව්පියන් වල ඔබේ සහාය අතිශය වැදගත් වෙනවා. මං ඉල්ලා සිටිනවා දෙමව්පියන්ගෙන් ඔබේ දරුවා ඔන්ලයින් වලින් ඉගෙන ගන්නකොට උනත් ඔබට පුළුවන් නම් ඒ දරුවා ඉගෙන ගන්න දිහා ටිකක් බලාගෙන ඉන්න. මම උගන්වද්දී මම මේ ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ ඔබත් පැත්තකට වෙලා අහගෙන ඉන්න. අහගෙන ඉඳලා මම කතා කරන සමහර දේ දරුවට තේරුනේ නැත්තම්
ඔබට පුළුවන් ඒක දරුවන්ට කියලා දෙන්න. එන මේ දුර්දාන්ත අවදී කොයි වෙලාවෙ මරණය එයිද කියලා විශ්වාස නැති මොහොතක වුණත් මේ අධ්‍යාපනය අතනොහැර දරුවන්ට දෙන්න හදන ඔබට මම ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ලෙන් කෙලවර අපි මිය යන්නත් පුළුවන්, ඔබ මිය යන්නත් පුළුවන්. උදේ තරම් රටේ තත්ත්වය ඊටාම අවදානම් අඩියක තියෙනවා. එක පැත්තකින් පන්සල් වෙහිලා ඒකෙන් ආධ්‍යාත්මික සම්බන්ධතා කඩාගෙන වැටිලා. මිනිහෙ බිම වැටුනම ගොඩ ගන්නට කෙනෙකුට අත තියන්න බැරි තත්යකට අපිට එකිනෙකා ගැන බයක් ඇති වෙනවා. මෙහෙම ගියොත් ගෙවල් ඇස්සේ දරුවෝ දෙමව්පියෝ කොරෝනා වලින් නෙවෙයි ඊළඟට අපි අර්බුදයකට එන්නේ. අපි උමතු වෙලා එක්ක මන්ද බුද්ධිකයන් පිස්සම් බවට පත් වෙන තත්ත්වයක් එන්න ඉඩ තියෙනවා. මොකද දැන් වෙනත් රටවල් මේකට යොදපු විකල්ප අපි යොදපු බවක් පේන්නේ නැති හින්දා. මොකද අද මට කොට්ටාවේ තාත්තා කෙනෙක් කතා කරලා කිව්වා සර්ට බැරිද අපි මුදලකුත් ගෙවන්නම් මේ තාත්තලා අම්මලා අනිත් අය වෙනුවෙන් මේ විභාගයක් ගැන නෙවෙයි නිකන් දොරමණ්ඩලාව අමාදහර වගේ වැඩසටහනක් ඔබතුමාට කරන්න බැරිද මේ ගෙවල් වල හිර වෙලා ඉන්න මේ දැඩි මානසික ආතතියකින් ඉන්න අපිට. ඒ අද තමයි මට තාත්තා එක්ක කතා කළේ කොට්ටාව පැත්තේ ඉඳලා රත්නායක කියලා මහත්මයෙක් ව්‍යාපාරිකයෙක්. ඒකෙන් පේනවා මේ මම හිතපු දේ සමාජගත ඇත්තක් බව. ඉතින් දෙමව්පියනේ දැන් මම 9 වසරේ සිට 10 11 කියන පන්ති 3 සඳහා දැනට මම අදවන විට දේශන පවත්වමින් ඉන්නවා. 9 පන්ති අපි හැමදාම සෙනසුරාදා 3-5 පැයත් 10 11 පන්ති ඉරිදා 9 හෝ 9:00 11:00 අතරත් හෙට සඳුදා අර විදියටම 9:00 හෝ 9 11:00 අතරත් පැවැත්වෙන. ඊළඟට 11-12න් පසු උසස් පෙළ පන්ති දෙකක් වෙන මම හිතනවා මේ 22 23 පටන් ගන්න 22 අලුත්ම කණ්ඩායමටත් 23 පුනරීක්ෂණ කණ්ඩායමටත් සිංහල විෂය. ඒ ගැනත් මම ඔබව දැනුවත් කරනවා දෙමව්පියනි. ඊළඟට අනික විශේෂයෙන් මේ 11 පන්තියේ විෂය නිර්දේශයේ ගොඩාක් ඒවා මම දැනට හිටපු දරුවන්ට කරමිනුයි හිටියේ. ඉතින් මට සිද්ධ වෙනවා මේ ගෙවිමින් තියෙන්නේ මැයි මාසේ හෙට අනිද්දා ලබනවා ජූනි මාසේ. අඩුතරමින් එක්ක ජූනි මාසේ ඉඳලා ඒ කියන්නේ ලබන මාසේ ඉඳලා එහෙම නැත්නම් ජූලි මාසේ ඉඳලා පුනරීක්ෂණ පන්තියක් කරන්න හිතන් ඉන්නවා මම 11 පන්තියට. මොකද ඒගොල්ලන්ගේ කරපු පාඩම් ටික දැන් අද අලුතෙන් එකතු වෙච්ච දරුවන්ට මගේ ඇරිලා තියෙනවා. ඉතින් ඒක පේපර් ක්ලාස් එකක් විදියට කරන්නේ. හැබැයි ඒක පේපර් ක්ලාස් එකක් විදියට කරන අතරම මගේ හැරිච්ච පාඩම් ගැනත් නැවත කතා කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඒකෙදි දැනට අපි අය කරන පන්ති ගාස්තුව වෙනුවට ඒ පේපර් ක්ලාස් එකට රුපියල් 500ක වැනි අතිරේක මුදලක් ඔබට දරන්න වෙනවා මේ තාක්ෂණික මෙවලම් භාවිතයේ හින්දා. මොකද මේ වැඩසටහන් කරන්නේ මම එළියට බහින්න බැරි හින්දා ගෙදර ඉන්න. අපේ ආයතනයේ තියෙන්නේ පෙරාදෙණිය නගරේ. එතන ඉඳලා මාව සම්බන්ධ කරගෙන ඒ වගේ සංකීර්ණ ක්‍රමයකින් තමයි මම ඔබේ ගෙදරට එන්නේ. මෙන්න මේ කරුණු ගැනත් තව අපේ සිංහල තියෙන අතිරේක විෂයක්
ඒක මම දැනට කරලම නැහැ. ඉතින් අපේ දෙමව්පියන් හෝ දරුවන් ඉල්ලුවොත් පමණක් ඒ සඳහා විශේෂ පන්තියක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම දැන් මේ දෙමව්පිය ඔබගෙන් අහන්නේ මේ පාඨමාලාව ගැන මේකට ඔබේ දරුවා දැනට සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ ගැන තව ඔබට අහන්න තියෙන වෙනත් ප්‍රශ්න තියෙනවා නම් මම කැමතියි දෙමව්පියනි දැන් ඔබට අවස්ථාව දෙන්න ඔබ කොහොමද මේ කටයුත්තට අපිට සහාය වෙන්නේ ඔබේ දරුවා ඔබේ වුණත් ඒ දරුවා ඇත්තටම අපේ කියන්නේ රටේ එද දරුවෙක් කවදාවත් දෙමව්පියෙකුට සදහටම අයිති වෙන්නේ නැහැ දැන් මම අදුල්ලේ මගේ අම්මා තාත්තා තුලින් ඉපදුනාට මම දැන් රටේ කෙනෙක් මම දැන් ඔබේ කෙනෙක් මම දැන් අපේ කෙනෙක් එද ඔබේ දරුවා ඔබේ වුණාට ඒ දරුවා අපේ ඉතින් මම අහනවා දෙමව්පියනේ ඔබ කොහොමද මේ ඔබේ දරුවා අපේ දරුවෙක් කරලා මේ රටේ දරුවෙක් කරන්න හදන මේ වෑයමට ඔබ කොහොම ප්‍රතිචාර දක්වනවද මොකද්ද ඔබට තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් ගැටලු දැන් මොන්න දෙමව්පියන්ගේ වාරය මේ කතා බහට වරින් වර අපේ විදුහල්පතිතුමා සම්බන්ධ වෙයි. අයිබෝන් සර් සහභාගී වෙන්නේ පිළියත් වලස්මුල ප්‍රදේශයෙන්. හෙලෝ. ඔව්. සර් මම සහභාගී වෙන්නේ මගේ දරුවා සහභාගී වෙන්නේ මේ වසරේ පන්තියේ ඔබතුමාගේ මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල ප්‍රදේශයෙන් සහභාගී වෙන්නේ. ඔව්. අපි ඇත්තටම පහුවෙලා මම සර්ගේ පන්තිය දැනගත්තේ මම සර්ව දන්නවා ගොඩක් වෙලාට ඒ කියන්නේ රූපවාහිනී වෙබ්සයිට් වලින් හරි මේ. ඔව්. මම ගොඩක් සතුටු වෙනවා මගේ දරුවා ඔබතුමාගේ පන්තියට සහභාගී කරවන්නයි පුළුවන් වීම ගැන. ඔව්. මේ ගොඩක් වෙලාට අපිත්ගේ පන්ති අහගෙන තමයි ඉන්නේ මොකද මගේ අම්මා අපි ගොඩක් වෙලාට ඒක රස විඳිනවා ඇත්තටම. ඇත්තටම සිංහල රස විඳිනවා අපි ඔබතුමාගෙන්. ඉතින් මට පොඩි ඉල්ලීමක් තියෙනවා මම ඇත්තටම ඔබතුමාට පජ්ජලිකව හරි කතා කරලා කියන්න හිටියේ සර්. ඔව්. මේ ඔබතුමාට පුළුවන් නම් දරුවන්ට විෂය ඉගැන්වීමට එහා ගිහිපු සිංහල භාවිතය උගන්වන්න. ඒ කියන්නේ ළමයින්ට ලියන්න ඒ කියන්නේ රස වින්දනය මොකද අද කාලේ ගොඩාක් දරුවන්ට අඩු රස වින්දනය. ඔව්. මේ ඒ දේ ඔබතුමාට කරලා දෙන්න පුළුවන් කියලා මම හිතුවා. ඊට අමතරව අපි දරුවන්ගේ භාෂාමය හැකියාවම ඉන්නේ ගොඩක් වෙලාට අපේ රටේ පේපර් එකක් දීලා විතරයිනේ. ඔව් ඔව් ඇත්ත. ඔව්. ඉන් එහාට මම බලාපොරොත්තු වෙනවා අපිට භාෂාමය කුසලතාවම ඉන්න පුළුවන් නම් ළමයන්ගේ ලිඛිත හැකියාව, කතන හැකියාව, ඒ කියන්නේ ළමයෙකුට කවියක් අද කාලේ මම හිතන්නේ සර් ගොඩක් සරුත් දන්නවා ළමයෙකුට කවියක් කියා ගන්නවත් ලියා ගන්නවත් බෑ. ඇත්තටම ඔව්. ඉතින් ඔතන මං ආසයි මං ගොඩක් වෙලාට මං සහභාගී වෙන්න මගේ බලාපොරොත්තුව සබ්ජෙක්ට් එකට ඒ කියන්නේ සිංහල භාෂාමය විෂයට අමතර දෙයක් සර්ගෙන් ලබා ගැනීම. මම දන්නේ අනිත් දෙමව්පියෝ මේක මගේ පුජ්‍යලික මතය සර්. අපි විෂයට ළමයා සූදානම් කරන්න ඕනේ ඊට එහා බලාපොරොත්තු වෙනවා සර් සිංහල භාෂාමය කුසලතාවය උපනංවන්න පුළුවන් නම් ළමයින්ගේ. ඒ කියන්නේ ලිවීමට එහා ගිහිපු කතනය සහ ළමයෙකුට සින්දුවක් ලියන්න, කවියක් ලියන්න, නිසංසක් ලියන්න ඒ දේවල් කරලා සර්ට අපිට පුළුවන් නම් වෝල් එකක් හදලා ඒකේ ඒ වෝල් එකේ හැමෝටම එහෙම පබ්ලිෂ් කරලා ඒක බලන්න අපිට නැත්නම් Facebook page එකක් බලලා ඔව්. ඒ වගේ පාඨක අර ඉස්සර තිබුණා සර් දන්නවා ඇති පාඨක සමාජය. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා සර්. ඇත්තෙන්ම මේ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මම වලස් මුල්ලේ ඉඳන් කතා කරපු දැන් ඔය ඔබතුමා කියපු කාරණාව තමයි ඇත්තටම මේ පාඨමාලාවට අපේ විහල්පතිතුමා මට ආරාධනා කළාම මගේ ඔළුවේ වැටකලේ තාත්තේ ඕක තමයි. මොකද හේතුව මේ 9000 11 ප්‍රශ්න පත්‍ර දිහා බැලුවම මට පුදුම දුකක් හිතෙනවා
මේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ 11 වසරේ තියෙනවා පොත් දෙකක්. එක පොතක් ඒ පොතේ ව්‍යාකරණ ටිකකුයි තව නොයෙකුත් වටිනා දේවල් ටිකක් ඒ දෙවෙනි පොතේ තියෙනවා. හැබැයි අර 10 වසරේ පොතට තියෙන මේ පාඩම් ටික දැන් මෙන්න මේ පොත 10 11 සඳහා තියෙන පොත මේකේ සාහිත්‍ය පාඩම් තියෙනවා මේගොල්ලන්ට 8 වෙනි පාඩමේ ඉඳලා පාඩම් 16ක්. ඔය පාඩම් 16ක් විතර තියෙනවා. ඒ කියන්නේ 8ක් කියමුකෝ. පාඩම් 8යි තියෙන්නේ මෙන්න මේ ටික විතරයි තියෙන්නේ 11 ළමයි. ඊට අතිරේකව අර 10 පන්තියේ කතා කරපු පාඩම් 8ත් මේකට අයිති. ඒ කොහොම ගත්තත් මේ පොත විතරයි ඔන්න 10 11ට තියෙන්නේ. අර එකතු කරලා තියෙන අනිත් ලොකු පොත ඒ සද්දාන්ත පොත මේ තියෙන්නේ ඒ පොත 10 ශ්‍රේණිය පොත එකක් තව මේ වගේම පොතක් තියෙනවා මේ 11 වසරට මෙන්න මේ පොත මේක ලොකු පොතක් හැබැයි මට hina යනවා දෙමව්පියනි මේ සද්දාන්ත පොතේ කතන්දර එහෙම ගොඩක් තියෙනවා හැබැයි මේකෙන් ප්‍රශ්න අහන්නේ නැහැ ඇත්තටම මේ වගේ බර ලොකු පොතක් ළමයින්ට දීලා යාන්තම් කෙටි ප්‍රශ්නයක් ඉඳ හිට අහනවා මේකේ සිලබස් එකේ. එහෙනම් මටත් මේ විෂය නිර්දේශ ගැන ඇතිවෙච්ච දේ තමයි ඇයි මෙච්චර ලොකු පොතක් බොරුවට දෙන්නේ. මෙන්න මේ පොතෙන් විතරයි 10 11ට ප්‍රශ්න අහන්නේ. ඒක මේ විෂය නිර්දේශයේ තියෙන අඩුවක්. ඒක තමයි ඔය තාත්තා ඔය අහන්නේ. රසවින්දනේ ළමයින්ට නැහැ. කවියක් හදන්න බෑ. ඔය තාත්තා කියපු දෙයට මං 100%ක් එකගයි. මම ඔබ කිව්ව දෙයට බොහොම කැමතියි. මට ඕන ළමයි ලවා අම්මා ගැන කවියක් හදවන්න. තාත්තා ගැන කවියක් හදවන්න. ගුරුතුමා ගැන කවියක් හදවන්න. ඒ කියන්නේ මේ තුනම ගැමියෝ කළා. ජන කවි කියන ජන කවි ලක්ෂයකට වඩා ගත්තොත් ලක්ෂයෙන් භාගයක් තියෙන්නේ අම්මා ගැන. දරුවෝ කියපු හදපු කවි. තවත් භාගයක් තියෙන්නේ තාත්තා ගැන. අවශේෂේව පැල් රැකීම් හේන් රැකීම් වගේ අතර ගුරුවරු ගැනත් කවි තියෙනවා. අද ඔන්න ඔය පෙකණිවැල් ටික කැපිලා. එහෙනම් මෑණිවරුනි පියවරුනි ඒ කියමනට මම එකගයි. ඒකයි මං කිව්වර ඒ ගොඩක් තියෙන රැල්ල නෙවෙයි. ඔන්න ඔය තාත්තා කියපු රැල්ලට තමයි මම කැමති. හදන්න ඕන රස විඳින්න පුළුවන්, කවි හදන්න පුළුවන්, සින්දුවක් ලියන්න පුළුවන්. තාත්තව පේන ඇස් දෙකක් තියෙන දරුවෙක් අම්මව පේන. මොකද ඔය අම්මා බුදු වේවා කියන එක පුතේ පරණ වචනයක් දැන් මේ වර්තමාන සමාජයේ ඉස්සර අපි පුතේ අම්මේ ප්‍රාර්ථනා කරන්නේ නිවන් දක්නා ජාති දක්වා. ඒ දැන් ඉන්න දරුවා අම්මා ප්‍රාර්ථනා කරන්නේ නිවන් දක්නා ජාති දක්වා නෙමෙයි. මේ අම්මා නම් මේ ආත්මේ ඇති. ඔය ලබන ආත්මේ තව වෙන අම්මා කෙනෙක් ලැබෙන්නේ නැත. ආන් එතනට අපි ඇවිත්. දැන් ඉස්සර දරුවෝ ගුරුතුමා ගැන කිව්වේ මගේ ගුරුතුමා සිහිවන විට ඉන්න බැරි. ගසක දොඩම් කෙනෙක් ගහේ දොඩම් ගෙඩියක් වත් අනිත් අයට නොදී කණ්ඩ එපා කිව්වේ ගුරුවරු. ලිඳක වතුර මට තනියම බොන්න බැරි. ලිඳේ වතුරවත් තනියෙන් බොන්න එපා කිව්වේ ගුරුතුමා. ගඟක වතුර මට තනියම ගන්න බැරි. ගඟේ වතුර අනිත් අයටත් බෙදපන් කිව්වේ ගුරුතුමා. ගසක දොඩම් මට තනියම කන්න බැරි. දොඩම් ගෙඩියක් බෙදාගෙන කාපන්. එහෙම කිව්වේ ගුරුතුමා. මගේ ගුරුතුමා සිහිවන විට ඉන්න බැරි. කෝ ඒ ළමයා? ඇත්තටම කොරෝනාව වෙස්වලාගත් ආශිර්වාදයක්. මේකෙන් අපි මැරෙයි. ඒත් මැරුණත්
මේ දුර්දාන්ත අවදිය ඔය තාත්තා කියපු තැන තමයි මම ඉන්නේ. එහෙනම් අපි මේ ළමයි සන්නද්ධ කරන්න ඕන ඒ රැල්ලකටවත් එහෙම රැල්ලකට නෙවෙයි. මිනිස්කම තුරන් වෙච්ච සමාජයේ ඔය ඔබතුමා හිටපු පළාතේ තමයි අපේ තරා මහාචාර්යවරයෙක් හිටියව අද ජීවතුන් අතර නෑ. එතුමා අන්තිම කාලේ කියපු ප්‍රකාශයක තිබුණා රට බිඳ වැටුනේ සාහිත්‍ය බිඳ වැටීම හින්දා. කවි හදන්නේ නැති, සින්දු හදන්නේ නැති මේ හිස් සමාජය කොතනට යයිද? ආන් එතෙන්ට අපි ඇවිල්ලා. එහෙනම් මේ අපේ වලස්පොල්ලේ ඉඳන් කතා කරපු පියතුමනි මම ඕකට එකගයි. අපි පරිබාහිර දවසක් හරි යොදාගෙන මුදල් අය නොකර හරි මම ඒකට සම්බන්ධ වෙන්නම්. මම කැමති ඒ කටයුත්ත මට සතුටුයි ඔය අම්මා තාත්තලා පවුලේ ඔක්කොම සාහිත්‍ය රස විඳින්න එකතු වෙනවා කියන එක 9 වසරේ පුතාගේ පන්තියේ දිත් ඒකයි මං ඉල්ලා සිටින්නේ අම්මේ තාත්තේ ඔබ එන්න ඕන. මොකද ඔබේ ගොඩක් ගුරුවරු පුතේ මෙච්චර කල් කරලා තියෙන්නේ සිංහල උගන්වනවා කියලා ළමයි ගෙනල්ලා ළමයින්ට කුණුහරුප කියන එක. දැන් මම උත්සාහ කරන්නේ කුණුහරුප ඕන නෑනේ ළමයිකට සිංහල උගන්වන්න. ඒක බිඳවට්ටන්න හොඳම වෙලාව දැන් ගුරුතුමා ගේ ඇතුළට එනකොට ඔන්ලයින් වලින් අම්මා තාත්තට අහන් ඉන්න පුළුවන් මේ ගුරුතුමා ළමයා ගෙනියන්නේ කොහාටද කියලා. මම ළමයා ගෙනියන්නේ ඔය වලස්මුල්ලේ තාත්තා කිව්ව දිහාට තමයි. හොඳයි තවත් තාත්තලා අම්මලට ඉඩ තියෙනවා. ආයිබෝවන් සර්. අයිබෝවන්. මට නම් හිතෙනවා ඇත්තටම සර් පන්ති ආරම්භ කරපු පරමාර්ථය කිසිම පැකිලීමක් නැහැ කිසිම අවිවාදයෙන් පිළිගන්න වෙනවා දැනටමත් ඒ තත්ත්වෙට ගිහිල්ලා මොකද මේ මම නම් මං ඒ ලෙවල් කරන්න මාස 2කට කලින් සර්ගේ සම්මන්ත්‍රණ 3කට සහභාගී වෙලා මට ඒ සාමාර්ථයක් ලැබිලා මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා සර්ගෙන් පළවෙනි අවුරුද්ද සිංහල ඉගෙන ගත්ත සර්ගේ ශිෂ්‍යාවක්. මට සර් ළමයි වෙනුවෙන් පන්තියක් තියෙනවා කියලා මම Facebook මැසේජ් එකකින් දැනගත්තාම ඒ වෙලාවේ මට ඇතිවෙච්ච හිතේ සතුට මං හිතන්නේ කියා ගන්න බෑ මං ඒ වෙලාවේ හිතුවා මගේ දරුවා හරි වාසනාවන්තයි මේ මට සර් ළඟට පන්තියකට මේ විදිහට යවා ගන්න පුළුවන් නම් ඊට එහා දෙයක් මම දැක්කේ නැහැ. ඉතින් ඇත්තම කියනවා නම් මේ වෙනකොට දැනට මං හිතන්නේ මාස 3යි සර්ගේ පන්තියට ගිහිල්ලා මම නම් ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා සර් ඇත්තම කියනවා නම්. මොකද මේ දැනට අපි කොළඹ පදිංචි දුව කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලකට යන්නේ. එයා සිංහල රසාස්වාදය කියන විෂය තෝරගත්තාම ඇත්තටම hina වෙලා තියෙන අනිත් යාළුවෝ ඔයාලට මේ වගේ ඉස්කෝලේකට ඇවිල්ලා සිංහල ලිටරචර් කරන්න ලැජ්ජ නැද්ද රදින්සා කියලා අහලා තිබුණා පන්තියේ සමහර යාළුවෝ. ඉතින් ඒ වගේ මට්ටමක තියෙනකොට මගේ දුව නම් එකට ලස්සන උත්තරයක් දීලා තිබුණා. මොකද මම එයාට ඒ සම්බන්ධයෙන් කියලා තියෙන හින්දා වෙන්නත් ඇති. ඒත් වගේම රස විඳින්න පුළුවන් හොඳ මේ හැකියාවක් මගේ දුවට තියෙනවා. ඉතින් සර් කියන දේ අනිත් අර තාත්තා කෙනෙක් කතා කරා වගේම අපිත් මමත් හැමදාම සර්ගේ පන්තියේ ඉන්නවා. මටත් නිකන් දැනෙනවා මම දවසෙන් දවස අලුත් වෙනවා. මමත් ඉගෙන ගන්න කාලෙට ගියා වගේ හැඟීමක් එනවා. මම හිතන්නේ කිසිම ප්‍රශ්න මේකක් නැහැ. දැන් අද උදේ මම දුවට කිව්වහම අපිට මොනවාද දන්නේ නේද සර් කියන්න යන්නේ කියලා. දුව කියනවා අම්මා සර් කියයි ඒ එකක් ගන්න එක නෙමෙයි වැදගත් ඉගෙන ගන්න එක කියලා කියනකොට මම කෝ ඒත් පුතේ සමහර වෙලාවල් වලට අපිට උඩුගම්බලා පීනන්න බෑ නේද මේ අධ්‍යාපන ක්‍රමය කියලා කිව්වහම දුව මට කියනවා අම්මා අපි ඕක පටන් ගමු ඊට පස්සේ අනිත් අයත් උත්සාහ කරයිලු උඩුගම්බලා පීනන්න. ඒක ඇත්ත. ඉතින් ඒ නිසා මට නම් තියෙන්නේ සර් ගැන පුදුමාකාර විශ්වාසයක්. මම මේ වෙලාවේ ප්‍රතිඵල අත්විඳිනවා. ඒක නිසාම උතුමාට නිරෝගී භාවය ලැබිලා ඉදිරියට මේ විදිහට කටයුතු කරගන්න පුළුවන් ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්. හොඳයි බොහොම පින් දුව මට බොහොම ආඩම්බරයි. උසස් පෙළටත් මගෙන් ඉගෙන ගත්ත මේ දුව
පෙරදිනේට ඇවිත් මගෙන් නැවතත් ඉගෙනගෙන උපාධිය දක්වා ඒ අයගේ දියණියත් ඈ වගේම කෙනෙක් බවට මන් ළඟට එන්නත් කලින් පත් කරලා ඈටත් උපදෙස් දෙන තත්ත්වයට දැන් දුව ඇවිල්ලා. ඉතින් එහෙම ගුරුවරයෙක් අපේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර වැනි අය එහෙම අය හදපු ගුරුවරයෙක්. ඉතින් මට ආඩම්බරයි ඒ සම්ප්‍රදායේ එතුමාගේ පරම්පරාවේ ගුරුවරයෙක් මම පෙරදිනේ ඒක මට කරන්න අවස්ථාව ලැබීම ගැන මට සතුටුයි. බොහොම ස්තුතියි මගේ ආදරණීය දුවටත් දුවගේ දුවටත්. ඔන්න තවත් අම්මා තාත්තලාට පුළුවන් කතා කරන්න. තෙරුවන් සරණයි සර්. ඔව්. සර් ඇහෙනවද? ඇහෙනවා පුතේ ඇහෙනවා. කියන්න පුතේ මට ඇහෙනවා. සර් මම අනුරාධපුරෙන් ඔව්. සර් මම අනුරාධපුරෙන් දිල්හානි කතා කරන්නේ. ඔව් මේ මම සර්ගේ ගෝලයෙක් පොල්ගහමුල. මට ජීවිතය දුන්නේ ඇත්තටම පොල්ගහමුල ආයතනයේ සර් ඇතුළු කණ්ඩායම. ඒ ජීවිතය ගැන මම අද උඩාක් ආඩම්බර වෙනවා අපි ඕන තැනක ගිහින් සභාවක කතා බහ කරන්නේ සර් දුන්න පන්නරය නිසා. ඒ පන්නරය මට ඒ විදිහටම මම අද මගේ දරුවට දෙන්න ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා සර්. මම සර්ගේ සියලු දේශන ටීවී එකේ යන අර සියලු දේශන අපි සියලු දෙනා සවන් දෙනවා. ඒ තුලින් අපි ජීවිතය අලුත් කරගන්නවා. දිනපතා සර් දැනුම ගන්න අපි සර්ගේ දේශනවල සවන් දෙනවා. ඉතින් ඒක මගේ දරුවට ලබා දෙන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා 100% සන්තෝෂ වෙනවා. සර්ට මේ තව දුරටත් ඉතා හොඳට මේක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම මගේ වටේ ඉන්න අනුරාධපුරේ දන්න සියලු දෙනාම මේ සර්ට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා සර්. බොහොම ස්තුතියි සර්ට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ කියන්නේ තවත් මගේම දුවෙක්. ඉතින් ගුරුවරයෙකුට මීටත් වඩා ආඩම්බරයක් තියෙනවද? පරම්පරා දෙකකට උගන්වන්න ලැබෙන ගුරුවරයෙක් වීම ගැන. කියන්නේ මම පොල්ගහමුලදී දුවට උගන්වපු උපාධියම අරදුව පෙරදිනේදී මගෙන් ඉගෙන ගත්තා. මේ දුව දැන් අනුරාධපුරේ. ඒ කියන්නේ දුවලට විශ්වාසයි ඔබට මම ඉගෙනුවේ මගේ ජීවිතේ භද්‍ර යවුවනේ. මම දැන් විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම ගිය ආචාර්යවරයෙක්. ඒත් මට තාම භාෂා හැකියාවත් ඉගෙනීමේ හැකියාවත් මොකද්ද වාසනාවකට තාම පිහිටලා තියෙනවා. දැන් ඔබේ දූ කියන්නේ නැහැනේ පුතා අතනගස කියන ඒවා තේරෙන්නේ නැහැ කියලා. ඒත් මම ඔබේ අම්මලාට තාත්තලාට උගන්වපු ස්වරයම තාම මන් ළඟ ඉතිරි වෙලා තියෙනවා. ඇත්තටම ලංකාවේ මගේ වයසේ ඉන්න කිසිම මහාචාර්යවරයෙකුට 9 වසරට උගන්වන්න බෑ. උගන්වන්න තියා ඉගෙන කතා කරන්නවත් මොකද ඔවුන් ගිය උඩ එක්ක බලනකොට ඔවුන්ට 9 පන්තිය කියලා කියන්නේ එන්න බැරි තරම් අමාරු තැන. දැන් අපේ විදුහල්පතිතුමා මට හෙට කිව්වොත් සර් 5 පන්තියටත් උගන්වමුද කියලා ඒකට මම බෑ කියන්නේ නැහැ. මොකද මට 5 පන්තිය ළමයින්ටත් උගන්වන්න පුළුවන්. ඒ ස්වර හැකියාව අර හම්බන්තොට තාත්තා බලස්මුල්ලේ තාත්තා කිව්වා වගේ දැන් මේ දූලා දෙන්නෙක්ම මගේ ඒක මම ඉෂ්ට කරනවා. බැරෙන තෙක් ඔබට දුන්නු ඒ පන්නරයම ඔබේ දරුවන්ට දෙන්න. අපි ඉඩ දෙමුකෝ තවත් තාත්තෙකුට හෝ අම්මෙකුට. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. ඔව්. මම නුවරින් කතා කරන්නේ. ඔව්. මම සර්ගේ සෙමිනාර් කීපයකට සම්බන්ධ වෙලා අද ගුරුවරියක් විදිහට වැඩ කරනවා. මේ මගේ පුතා දැන් දවස් 2යි සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉතාමත් සතුටින් ඒ වගේම ගොඩාක් ආසාවෙන් තමයි මේ සර්ගේ පන්තියට සහභාගී වෙන්නේ. එයා එකමාරට ගණන් ක්ලාස් එකකට ගිහිල්ලා 3:00ට තමයි ඉවර වෙන්නේ. නමුත් එයාත් මේ ඉඳලා දඟලනවා සර්ගේ වැඩසටහන පන්තියට එන්න ගණන් ක්ලාස් එකත්
වෙලාවකට අත්හැර ගන්න තරමට මේවා වෙලා සර්ගේ වැඩසටහනට මේ පන්තියට සම්බන්ධ වෙනවා. ඉතාමත් ආසාවෙන් දොරමඩලාව එහෙමත් නරඹනවා. ගොඩාක් කවි ලියන්න දක්ෂයි. ඒ වගේම කෙටි කතා ඒ වගේ ගොඩක් දේවල් කරනවා. ඉස්කෝලේත් ගොඩාක් හොඳ වැඩසටහන් වලට නිසදැස් එහෙම ලියනවා. ඉතින් සර්ට මගේ පුතා යොමු කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. සර්ට නිදුක් නිරෝගී ඒ වගේම පන්තිය තව තවත් හොඳට කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මෑණියනි. මොකද මට ආඩම්බරයි උපාධියකට කොටු වෙලා හිටපු මාව දොරමඩලාවෙන් තව එක්තරා පැලැන්තියකට විතරක් කතා කරපු මට අමාදහරෙන් තවත් වෙනත් පිරිසකට අමතපු මට මේ 9 10 11 හරහා අමුතු ලෝකයකට මාත් ඇවිත්. ඉතින් අපේ විදුහල්පතිතුමා ගියාම ඔහුත් මගේ උපාධිදරේ පොල්ගහමුල ඉගෙන ගත්තා. ඔහු තමයි මේ කොරෝනා භීෂණයේ මැද්දේ ඇවිල්ලා එයා මට කිව්වා නිකමට සර් පොඩි අත්හදා බැලීමක් කරමු. කතා කරලා බලමුද මේ 9ට 10ට 11ට කියලා. ඇත්තටම මං හාකින් වෙන කිසිම දෙයකට නෙවෙයි මේ ගේ අස්සේ හිර වෙලා ඉඳලා ඇතිවෙච්ච මානසික ආතතියෙන්ද මං ඉහාන්ට හාකින්. ඒකේ ප්‍රතිඵල දැන් මේ ඔබ මට අමතන ඇමතීමෙන් පේනවා. ඉතින් බොහොම ස්තුතියි මෑණියනි ඔබට. ඔබේ දරුවා කවි හදනවා නම් කෙටි කතා ලියනවා නම් රස විඳින්න කැමති කෙනෙක් නම් මට පුළුවන් ඒ ඔක්කොන්ටම අත දෙමින් දරුවා ඒ ගොඩක් අස්සේ හිර කරන්නේ නැතුව රටට වැඩදායි විශිෂ්ට චරිතයක් බවට පත් කරන්න. හොඳයි අපි තව තාත්තිකට අම්මෙකුට ඉඩ දෙමු. ඔව්. හෙලෝ ඔව් සර් මම කතා කරන්නේ කිරිබත් කෝරෙන්. මම මේ ළඟදි සර්ට කතාත් කරා මේ දවසක මමත් මගේ අක්කත් දෙන්නම සර්ගේ ගෝලයෝ කියලා. මේ මම කුරුණෑගල මල් කඩුවාවේ සර්ගේ ක්ලාස් එකට ගිහින් තියෙනවා. මේ ඉතින් ඒ ක්ලාස් යන දවස්වල ඉඳලම සර් ඇත්තටම කියනවා නම් සර් අපේ පවුලේ සමාජිකයෙක් වගේ සර් මේ එහෙම දැනෙනවා. ඉතින් මගේ පුතත් සර්ගේ ක්ලාස් එකට එනවා නම් මේ පන්ති ඉගෙන ගන්නේ. මම නම් මේ සර්ට පොඩි යෝජනා දෙක තුනක් කියන්නයි ගත්තේ. සර් අර හම්බන්තොට තාත්තා කිව්වා වගේ අපි සර් මේ අඩුමතරමේ මේ පැය දෙක ඇතුළත අවසන් පැය භාගෙවත් මේ දරුවන්ට හොඳ පාඨක සමාජයක් හදලා දෙමු කියන එක මගේ ඔළුවේ තිබුණ දෙයක්. මොකද දැන් ඉස්කෝලවලත් සර් ඔය සාහිත්‍ය රැස්වීම මේ වගේ දේවල් දැන් නැති වෙලා ගිහින් තියෙන්නේ. ඒක හින්දා සර් අපි ඔය අවසාන පැය භාගෙ හරි එහෙම නැත්නම් සර්ට පුළුවන් නම් එක්ස්ට්‍රා ක්ලාස් එකකදී හරි අපි මේ වගේ පාඨක සමාජයක දැන් කොළඹ දුවලා පුතාලා ඉන්නවා හම්බන්තොට ඉන්නවා. ඒ වගේ මේ සියලු දක්ෂතා පිරිච්ච ළමයින් එකතු කරගෙන හොඳ පාඨක සමාජයක් හදමු කියලා මම සර්ට යෝජනා කරනවා. එතකොට සර්ගේ ඒ අවස්ථාවේදී ළමයින්ට දැන් ඔය හුණු වටේ කතාව මනමේ ඒ වගේ මේ හොඳ නාට්‍යවල යම් ජවනිකාවක් සර්ට හිතෙන ළමයින්ට ගැළපෙන හොඳ රසාස්වාදයක් ලබන්න පුළුවන් එක ජවනිකාවක් දෙකක් පොඩි වීඩියෝ එකක් පෙන්නලා ළමයින්ට අන්න ඒ වගේ එහෙම. එතකොට ඊළඟට ළමයෙකුට මේ ස්වේච්ඡාවෙන් කවියක් කතාවක් කියන්න කතන්දරයක් කියන්න මේ අවස්ථාව දීලා එතකොට ඔය කවි පන්ති කියනකොට ඔය ළමයින්ට ඒ කවි කියන්න ඉඩ දීලා අන්න ඒ වගේ යෝජනාවක් කරන්නයි සර් මම ගත්තේ සර්ට. එතකොට ළමයින්ට දැනෙන්නේ නැහැ ළමයි ගෙවල් වල තනි වෙලා ඉන්නවා කියන එක මේ වෙලාවේ. ඔව් එතකොට සර්ට පුළුවන් නම් කවුට කාට හරි කියවලා හරි ලස්සනට මේක හඬ නගා කියවන්න සුදුසු කෙනෙකුට කියලා මේ කවිය කියන්නේ මේ විදිහටයි කියන එක. එතකොට ළමයින්ටත් ඒක කියන්න අවස්ථාව දීලා ළමයින්ගේ මේ හැකියාවන් ඉස්මතු කරගමු කියලා තමයි මම සර්ට යෝජනා කරන්නේ. සර්ට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. ඇත්තටම ඒක කල යුතුම දෙයක්. මොකද මම මේ පන්ති ආරම්භ කරද්දී මම මගේම ශිෂ්‍යාවක් අනෝමා කියලා ගම්පොළ බාලිකාවේ මේ වැඩසටහනට ගෙන්නලා මම
මගෙන් බදුල්ලේදී දැන් මේ කොරෝනා හින්දා මට එතුමිය ගෙන්න ගන්න බෑ. ඒ හින්දා මේ එයා පාවිච්චි කරේ නෑ මං ඊයේ පෙරේදා කවි ගායනාවලට. හැබැයි එයා ඉදිද්දිත් මම දරුවන්ට කිව්වා පන්ති කාමරේදී හරි අපි ඕගොල්ලන්ගෙන් දුවේ පුතෙක් කවි කියන්න මාත් එක්ක මෙතෙන්ට එන්න ඕන. දැන් මේ කොරෝනා හින්දා මට හිතෙනවා දැන් ඔය මෑණියන් කියපු දේ මගේ ආදරණීය ශිෂ්‍යාව කියපු දේ මම අනුමත කරනවා. අපි දරුවෝ සම්බන්ධ කරගමු ඒ විදියට විකාශනය වෙන වැඩසටහනේදීම. ඔබ කිව්වා වගේ පැය දෙක මදි නම් දිනයක් අතිරේකව හරි යොදලා ඒකට මුදල් අය කරන්නේ නැති පාඨක සමාජයක් අදතරමින් පැයක් මම දෙන්නම්. විෂය නිර්දේශයට අයිති නැති කවි හදන ලේඛකයෝ හඳුනා ගන්න ඕනෝන් මුණගස්සන ක්‍රමයක්. මම ඔය අම්මා කතා කරද්දි මම ගියා විශ්වවිද්‍යාලෙට 1974 මම පෙරාදෙණි කැම්පස් එකට ආවම ඇවිල්ලා මං පුටුවේ වාඩි වුණාම මාව හොයාගෙන අර ළමයි 800න් 500ක් විතර ආවා. ඒ කියන්නේ මම රසවාහිනී සංගරාවට නව යුගයේ පත්තරේට මිහිර කියන පත්තරවලට ලියලිය හිටියේ. එහෙනම් මං කැම්පස් එනකොටම මට කැම්පස් එකේ 500ක පාඨක පිරිසක් හිටියා. මට මතකයි රෝහිණී සූර්යාරච්චි කියලා දැරියක් මාව හොයාගෙන මාව මුලින්ම රෝහිණීවයි මායි අපි දෙන්න අඳුරගත්තේ සාමාන්‍ය පෙළ පන්තියේදී. බද්දේගම ක්‍රිස්තුදේව විද්‍යාලේ මම බදුල්ලේ ධර්මදූත විද්‍යාලේ. ඔය මෑනියෝ කියපු දේ කොච්චරද කිව්වොත් දරුවෙක් සමාජයේ ඉහළට යනකොට ඒ දරුවට සමාජ චරිතයක් අද දීලා නැහැ. මට ඒක ලැබුණා. මම කැම්පස් යද්දි කැම්පස් එක මාව දන්න චරිතයක්. ඒක ගොඩනගන්න පදනම තමයි ওই මෑනියෝ කිව්වේ. ඒක මගේ හිතේ තියෙනවා. ඒකට මම බොහොම කැමතියි. මොකද මේ නිකන් හුදකලා දොස්තරලා හුදකලා ඉංජිනේරුවෝ හුදකලා නීතිඥ මහත්තුරු හුදකලා මහාචාර්යවරු හදලා වැඩක් නැහැ. අපි හදන්න ඕන රටක් දන්නා චරිත. රටක් දන්නා චරිත හදන්න සිංහල ගුරුවරයාට තියෙන හයිය වෙන කිසිම ගුරුවරයෙකුට නැහැ. අපි තවත් තාත්තෙකුට අම්මෙකුට ඉඩ දෙමු. අයිබෝන් සර්. අයිබෝන්. ඔව්. සර් මම අරුණ සමරනායක මම බොරලස්ගමෙන් කතා කරන්නේ. ඔව්. මම කුරුණෑගලදී කුරුණෑගල සර්ගේ ගෝලයෙක් ඇත්තටම. සර් විශේෂයෙන්ම දැන් අපි ඉන්න ප්‍රදේශය අනුව සර් අපිට තියෙන මේ ජාතික පාසල් වලට තියෙන තරගෙත් එක්ක අපිට ඒක දිනා ගන්න බැරි වුණා. ඉතින් අපේ ළමයි ජාත්‍යන්තර පාසලකට යන්නේ. ඉතින් ඒගොල්ලොන්ට ඇත්තටම සිංහල භාෂාව ගැන පොඩි සර්ට තේරෙනවා. මම හිතන්නේ ඒගොල්ලොන්ට ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම සර්ගේ ක්ලාස් එකට සම්බන්ධ කරේ. ඒ නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනි අපේ සරසවි ආයතනයේ විදුහල්පතිතුමාට මේ අවස්ථාව අපිට ලබා දීම ගැන. විශේෂයෙන්ම සර් එක්ක සම්බන්ධ වෙලා අපේ ළමයි සිංහල පන්තියට සම්බන්ධ කරලා දෙන්න ලැබීම ගැන මම හිතනවා සර් මගේ දුව ඇත්තටම දැන් ඉතාම උනන්දුවෙන් සර්ගේ ක්ලාස් එකට සහභාගී වෙනවා. නමුත් මම දකිනවා එයාලගේ දැනට තියෙන ගැටලු අනුව සමහර වචන වගේ දේවල් තේරුම් ගැනීමේදී එයාට ප්‍රශ්න තියෙනවා. මොකද ඒක අර භාවිතයත් එක්ක එයාලට එන ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා ඉස්සරහට ඒගොල්ලෝ මේ ක්ලාස් එකේ දිගටම ඉන්නකොට ඒගොල්ලොන්ට මේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා සර්ට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා සර් මේ අවස්ථාව දීම ගැන. ඒ වගේම විදුහල්පතිතුමාගෙන් මම ඉල්ලීමක් කරන්න ඕනි සර්ගේ ක්ලාස් එකට කලින් අපිට PDF ෆෝම් එකෙන් WhatsApp එක හරහා හෝ ඊමේල් හරහා හරි සර්ගේ නිබන්ධනයත් ලබා දෙන්න පුළුවන් නම් ඒ ළමයිට ගොඩාක් උදව්වක් වෙනවා. ඒ නිබන්ධනය බලාගෙන සර්ගේ ක්ලාස් එකට සහභාගී වෙන්න. බොහොම ස්තුතියි සර්. හරි පුතේ ඇත්තටම සතුටුයි මගේ මල්කඩුවාවේ පුතෙක්. අර ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා දරුවන්ට පොදුවේ තියෙන ගැටලුව තමයි සිංහල භාෂාව ව්‍යවහාරේ නැති හින්දා මේ
පොඩි භාෂාත්මක ගැටලු ඒ දරුවන්ට එනවා. හැබැයි ඔබට මම මල්කඩුවාවේ උගන්වද්දි වගේම මම සාමාන්‍යයෙන් කතා කරන්නේ පුතේ පාලි සංස්කෘත වචන මගේ වාග්මාලාවේ නැහැ. මම කතා කරන්නේම සුද්ධ සිංහලෙන්. ඒ කියන්නේ පිරිසිදු සිංහල භාෂාවෙන්. අමාරු වචනයක් මගේ කටට එනකොටම මගේ අමාරු වචනේ අතහැරලා වහාම ලේසි සිංහල වචනෙට එනවා. ඉතින් ඔබ කිව්ව එක හරි. ඔබේ දරුවා තමාස දෙකක් යන්න කලින් ඔබ මගේ දරුවෙක් වුණා වගේ ඔබේ දරුවා මගේ දරුවෙක් වෙනවා. එහෙනම් අපි මේ අභියෝගයට මුහුණ දෙන්න මගේ ශිෂ්‍ය පරම්පරාවේ දරුවෝම මුලට ආපු එක ගැන මට ආඩම්බරයි. ඔබ කිව්වා වගේ අපේ මේ විහාන් විදුහල්පතිතුමා ඒ දුරදක්නා දැක්ම දැන් එතුමාට ඕන වුණා මාව මේ විදියට කැඳවලා මේ මට දැන් ළමයි පන්තියට පිරෙන්න ඇවිල්ලා ඉඳිද්දි එතුමා තමයි කිව්වේ අපි සර් දෙමාපියෝ කැඳවමු. කැඳවලා අපේ අස්සේ තියෙන දේ දෙමාපියන්ට කියමු. කියලා දෙමාපියන්ගෙන් උපදෙස් ගමු. තව මොනවද අපි අලුතෙන් කරන්න ඕන? ඔන්න දැන් මට අදහස් ගොඩක් එමින් තියෙනවා අර පාඨක සමාජය හදන්න. ඒක සිලබස් එකට අයිති නැති නිදහස් පැයක්. ඒක මුදල් අය කරන පැයක් නෙවෙයි. ඒක මම මගේ දරුවන්ගේ දරුවන්ට නොමිලේ කරන වැඩක්. ඒගොල්ලෝ මිනිස්සයන් කරන්න ඕන රස විඳින දොස්තර කෙනෙක්. රස විඳිය හැකි ඉංජිනේරුවෙක්. රස විඳිය හැකි නීතිඥ මහත්තයෙක්. රස විඳින්න පුළුවන් ක්ලාක් මහත්තයෙක්. රස විඳින්න පුළුවන් රියදුරු මහත්තයෙක් හදන්න. හැම වෘත්තිකයෙක්ම වැදගත්. එහෙම අය දොස්තර කාලෝ පොන්සේකා සියලු දොස්තරලා ඉස්සරහා මහා ඇදුරෙක්ුනේ දොස්තරකමෙන් නෙවෙයි. ඔහු ගීත රචකයෙක්. ඔහු ලස්සනට සිංහල කතා කරපු කෙනෙක්. මේ ඊයේ පෙරේදා නැති වෙච්ච වසන්ත දිසානායක පිළිකා රෝහලේ ඔහු අති විශිෂ්ට වෛද්‍යවරයෙක්. මිනිස්සෙක්. පිළිකා රෝගීන් වෙනුවෙන් පණ දුන්නු දොස්තරවරයෙක්. මහාචාර්ය සේනක බිබිලේ ඔය බිබිලේ පළාතෙන් ලංකාවට දායාද වෙච්ච ලංකාවේ හිටපු විශිෂ්ටතම දොස්තර මහත්තයා. ලංකාවේ මිනිස්සු වෙනුවෙන් ඖෂධ වෙළඳ සමාගම් විසින් වහදීලා මැරුවා මේ මහාචාර්ය සේනක බිබිලේ. ආන් එහෙම කෙනෙකුයි අපි දොස්තරලා අස්සේ හදන්න ඕන. ඉතින් මේ ව්‍යායාමය අර කෙසේ හෝ උඩුගම්බලා පීනන්න හයිය හත්තිය තියෙන දෙමව්පියෝ ඉන්නවද බලන්න තමයි මටත් ඕන උනේ. මට තාම සතුටුයි මේ දැන් කතා කරන අම්මලා තාත්තලා ගැන. අපි තව තාත්තෙකුට අම්මෙකුට දෙන්න. අයිබෝන් සර් මම කතා කරන්නේ නුවරින්. ඔව්. සර් එනවා නේද? මම කතා කරන්නේ නුවරින්. දැනට අවුරුදු 20කට ඉස්සෙල්ලා දැනට අවුරුදු 20කට ඉස්සෙල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලාගාරින් දැන් සර්ගේ දේශන වලට සවන් දීපු ශිෂ්‍යාවක්. ඔව්. මගේ දරුවත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ. ඉතින් මට පුදුම මේ මානසික පීඩනයකින් හිටියේ. ඒ කියන්නේ යාලට එක සබ්ජෙක්ට් එක කාල පරිච්ඡේදයක් විතරයි හම්බෙන්නේ මේ සිංහල භාෂාව ඉගෙන ගන්න. ඉතින් අක්ෂර වින්‍යාසයේම සමහර වෙලාවට එක වචන වැරදි. ගොඩක් මම ගෙදරදී කියලා දෙනවා. ඒ වුණත් දැන් මම අපේ පුතාට කිව්වේ පුතේ අපි පින් කරලා තිබ්බ සර්ගෙන් ඉගෙන ගන්න. අපි කැම්පස් ගිහිල්ලා ඒත් ඔයාලා මේ O level කරද්දිම සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් පින් කරලා තියෙනවා කියලා. මම දැනගත්ත සර් ඊයේ මේ මූණු පොත්තේ මගේ ජේෂ්ඨ ශිෂ්‍ය සහෝදරයෙක් මේ ෂෙයා කරලා තිබ්බ සර්ගේ පෝස්ට් එක. මම ඒ වෙලාවම සර්ට කතා කරලා ඊට පස්සේ සරසවි ආයතනයට කතා කරලා මගේ දරුවව සම්බන්ධ කරා. ඒක අද මම සර්ගේ දේශනේ මම මුලින් ඉඳන්ම අහගෙන හිටියා මම පුතේ ටිකක් වැඩි කරන්න කියලා මමත් අහගෙන හිටියා මම පුතේ එදා කාලා 80 එකේ ඉඳන් ඒ දැනුණ හැඟීම මට අද දැනෙනවා කියලා. ඉතින් සර් මම ගොඩක් මානසික පීඩනකින් හිටියේ මගේ දරුවට හරි සිංහල ගුරුවරයෙක් හම්බුනේ නැති එක ගැන. ඉතින් ඒක නිසා සර්ට ඇත්තටම ගොඩාක් අනේක වාරයක් පින් දෙනවා මේ මහඟු කාර්යය කරාට. ගොඩක් ස්තුතියි. අපි තවත් තාත්තම්මෙකුට ඉඩ දෙමු. මොකද දැන් පෙරහැරේ එන්නේ මම දන්නා හඳුනන අය
බලමු ඉන් පිටස්තර අයත් ඉන්නවද කියලා. සමාව ඇහෙනවද? ඇහෙනවා. මම දුලිත් අශෝක බදුල්ලෙන් මම හිතන්නේ අපි පුද්ගලිකව හඳුනනවා මම හිතන්නේ අපි සාහිත්‍ය කලාවටත් එක්ක. මගේ දියණිය තමයි සර්ගේ ක්ලාස් එකට එන්නේ. ඇත්තටම මගේ දියණිය ඔබතුමාගේ සහෝදරයා තමයි ඔහුගේ විෂය ගුරුවරයා පාසලේ බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ. ඉතින් ඇත්තටම මේ මගේ දියණිය බොහෝ මොකද අපි මෑතක තමයි මේ සති දෙකක් වෙන ඔබතුමාගේ පන්තියට සම්බන්ධ කරලා. ඉතින් මගේ දියණිය ඊටාම සතුටින් මේකට මොකද ඇයට සතුටු දෙකක් තියෙන එකක් තමන්ගේ පන්ති භාර ගුරුවරයාගේ හඬම ඇහෙනවා. තනිතු සහෝදරයාගේ හඬම ඔබතුමාගෙන් ඇහෙනවා. ඉතින් ඒකත් එයාට ලොකු ශක්තියක්. අනිත් පැත්තෙන් ඔබතුමාගේ විෂය කාරණා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඉතා විශාල උද්‍යෝගයක් තියෙනවා මේ ඒ කරුණු එක්ක යන්න. ඉතින් ඇත්තටම සතුටුයි. මොකද මම හිතන්නේ අපේ සහෝදරයා ජනහිතත් පුළුල්ව තමයි කියන්නේ විෂය උගන්වනව නෙවෙයි යොහුත් ඊට වඩා එහා දෙයක් උගන්වන දරුවන්ට. ඉතින් ඒකත් එක්ක ඔබතුමා තවත් ශක්තියක් වෙනවා මේකෙදී අපි දරුවන්ට අර මම හිතන්නේ මේ සභාවට සහභාගී වෙච්ච බොහෝ දෙමව්පියෝ අර දරුවාට ඒකක් කියන ස්කීනේ නෙවෙයි ඉන්නේ. ඊට වඩා එහා කාරණා එක තමයි මට දැනෙන විදිහට මේ කතා කරන කණ්ඩායමේ ඉන්නේ. ඒක සතුටක් ඇත්තටම. මොකද මේ දරුවෝ අපි තරඟයකට දාලා තරඟෙන් ගොඩය කරන්න දුවන රටාවකදී ඈත හිතලා ඉන්න කණ්ඩායමක් එකතු වෙන්න ලැබීම සතුටක් ඇත්තනවා. ඉතින් ඔබතුමා ඒකට නායකත්වය දෙනවා. ඉතින් බොහොම සතුටුයි. මේකට මගේ දරුවත් ඊටාම සතුටින් ඒකට සහභාගී වෙනවා. මම හිතන්නේ අපිට ඔබතුමා අර යෝජනා කරන අධ්‍යයන කවය එහෙම නැත්නම් ඒ අලුත් පාසල මම හිතන්නේ දරුවන්ට ලොකු ඉදිරි ගමනකට ලොකු ශක්තියක් වේවි කියලා බාරගන්න වෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි මේ බදුල්ලේ මගේ ගමේම නෑයන්ගේ හඬ මට ඇහුනේ. ඇත්තටම මං ආස හිතනවා මේ දෙමව්පියෝ මගේ දේශන අහහා දරුවොත් එක්ක එකට රස විඳින්නේ. මොකද ඒකට හේතුව දැන් ලංකාවේ ගොඩක් ගුරුවරු උගන්වද්දී දෙමාපියන් එක්ක එකට ඉඳලා රස විඳින්න බෑ. මොකද ඒ ගුරුවරයා උගන්වන්නේ ළමයාගේ කාමය අවුස්සලා ළමයා කිති කවලා ඒ ළමයා වෙන සුරංගනා ලෝකෙට තල්ලු කරලා ඒකෙන් තමන්ගේ ලෝකයක් හදාගන්න. මට ඉන්නේ එහෙම තාත්තලා අම්මලා නොවන බව ඔබේ හඬින් මට දැනුණා. ඉතින් අපිට පුළුවන් අර ඒ රැල්ලෙන් මිදිච්ච මේ මිනිස්සුયો හදන සමාජයකට ඔබත් එක්ක යන්න. ඇත්තටම අපි හදන පාඨක සමාජය මිල මුදල් අය කරන්නේ නැති පැයක් මම දෙනවා. ඒ පැයට 10 11 12 ඔක්කොම එකතු වෙන්න පුළුවන්. අම්මලා තාත්තලාට එකතු වෙන්නත් පුළුවන්. ඒක රසවින්දනාත්මක පැයක් බවට මං හදාගන්නම්. දරුවන්ට කවි කියන්න වෙලාවක් දෙන්නම්. මම විෂය නිර්දේශයට නැති දේවල් අර අම්මා කිව්වා වගේ කරවල පෙන්නන්නම්. රූප මාධ්‍යෙන් පෙන්නන්නම්. දරුවන්ගේ මනස ආතතියෙන් මිදෙන විදියට ගෙනියන්න. ඇත්තටම අපේ විදුහල්පතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ මම හිතන්නේ ලංකාවේ ඔන්ලයින් කරන තැනක දෙමව්පියන්ව මේ විදියට විවෘතව අමතන එකම ගුරුතුමා මම. මොකද සමහර ගුරුවරු දෙමව්පියන් අමතන්න කියලා දැම්මට දෙමව්පියෝ එන්නේ නැහැ. ඒත් මට පේනවා මේ දරුවන්ටත් වඩා අද දෙමව්පියෝ උනන්දු වෙලා ඉන්නවා. මට ඕන අම්මා තාත්තයි දූල පුතාලයි එක වේදිකාවක තියාගෙන උගන්වන්න. ඒක හරි බව අපේ බදුල්ලේ ඔය ලේනෑයාගේ හඬෙන් මට දැනුණා. තව කතා කරමු බලන්න. අයිබෝන් සර්. අයිබෝන්. මම කතා කරන්නේ සීදුව රද්දලු ගමේ. මම ඊයේ සර්ට කතා කරන කේ තමයි මම දැනගත්තේ මම සර්ගෙන් ඉගෙනගෙන එහෙම නෑ. නමුත් මම සර්ගේ දොර මඩලාව එතකොට ස්වර්ණවාහිනියේ ජාතක කතා උගන්න මම රෝමානු කතෝලික. ජාතක කතා උගන්න මේ වගේ ඔක්කොම අපේ ලොකු අක්කා තමයි ගොඩක්ම බලන්නේ. ඒ දවස්වලට එයා අපිට බැනලා ඉඳෙව්වා. ඒ කාලේ ඉඳන්ම. මමත් දැන් හස්බන්ඩ් බලනවා. එතකොට මම මගේ ළමයින්ටත් කොහොමද කියනවා ඉඳගෙන අහන්න ඕගොල්ලෝ දන්නේ නැහනේ මේවා සිංහලට ඕනේ. ඇත්තටම අද අපේ පුතාලට ඒ සර් කියලා දීපු දේවල් හරි වටිනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ සාමාන්‍ය බුද්ධ ආගම ගැන. ඒව වලින් දැන් ඒගොල්ලෝ සාමාන්‍ය මොනවා හරි දෙයක් කියපම
මේම ජාතකයක් තියෙනවා නේද කියන එක හරිය ඒගොල්ලෝ දන්නවා. නමුත් මම දැන් ඇත්තටම අපේ පුතාට ගුරුවරයෙක් හරියට හිටියේ නෑ සිංහල වලට. එයාත් යන්නේ ඉංග්‍රීසි මීඩියම් තමයි ඉගෙන ගන්නෙ. ඉතින් එයා සර්ට සම්බන්ධ කරන්න ලැබිච්ච එක ගැන මම ඇත්තටම හරිම සන්තෝෂ වෙනවා. මට පන්තියක් නැතුව මං හරියට දුකෙන් හිටපු වෙලාවක මට දෙවියන් වහන්සේ මට ওই මාර්ගයේ පෑදුවා කියන එක තමයි මට නම් හිතෙන්නේ. මම ආසම ගුරුවරයෙක් වෙන ඔබතුමා ගාවට මගේ දරුවව යොමු කරන්න පුළුවන් වෙච්ච එක ගැන මම හරියටම සන්තෝෂ වෙනවා. මම ඒ වගේම මම දන්න හැමෝටම කිව්වා ඒගොල්ලොත් සම්බන්ධ වුණා. ඇත්තට සර් කරන කාර්යයට ගොඩාක් ස්තුතියි සර්ගේ බුද්ධාගමින් කියනවා සර්ට ගොඩාක් පිං සර්ට. ඒ පිනෙන් සර් තව තවත් නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඔබ අදහන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබටත් ඔබේ දරුවන්ටත් හැමෝටම ලැබෙන්න. ඇත්තටම සිංහල කියන්නේ අපේ භාෂාව, කතෝලිකයන්ගේ භාෂාව, මෙහි ඉන්න මුස්ලිම් ජනයාගේ භාෂාව, අපේ භාෂාව. මොකද මේ ලංකාවේ ඉන්න හැම ආගමිකයෙක්ම 1555ට පෙර පරංගියා එන්න කලින් ඔක්කොම සිංහලය. අපි අතර ආගම් ભેදයක් ඇති වුණේ පෘතුගීසි ආක්‍රමණයෙන් පස්සේ. ඒ හින්දා තමයි ලාංකික කතෝලිකයේ අස්සේ සිංහලයෙක් ඉන්නවා. ලාංකික මුස්ලිම් ජාතිකයේ අස්සෙත් සිංහලයෙක් ඉන්නවා. කවදාවත් ඔය සෞදි අරාබියාවට ගියාම, දෝහා කටාර් වලට ගියාම, ඩුබායි ඔය රටවල් වලට ගියාම හම්බ වෙන ඒ රටේ මුස්ලිම් ජාතිකයයි මේ සිංහල මුස්ලිම් ජාතිකයයි සම්පූර්ණයෙන්ම වෙනස්. මට ඉන්න ගොඩාක් රසිකයෝ කතෝලික. ඇත්තටම මම මීට කලිනුත් කියලා ඇති අමාදහරේ මම කතා කරනකොට කොච්චි කඩේ පැත්තේ අම්මා කෙනෙක් තමයි මට සුදු සරම් සුදු කමීස තැපෑලෙන් ගෙවන්නේ. මම අඳින්නේ කතෝලික මෑණියන් වහන්සේ කෙනෙක් මට පූජා කරන ඇඳුමක් ඇඳගෙන. ඒ අම්මා හැමදාම අමාදහර බලන ගමන් කියනවා මං ඇඳ දුන්නු ඇඳුම නේද ඔබතුමාද ඇඳගෙන ඉන්නේ. කතෝලිකයි. ඒ තස්සේ ඉන්නේ සිංහලේ. මට ඒ අම්මා පෙන්නේ බෞද්ධ කතෝලිකයෙක් හැටියට මිස මම බෞද්ධ කෙනෙක් හැටියට නෙවෙයි. අපි ඉඩ දෙමු තවත් කෙනෙකුට. සර් මම හැමදාම ඉතින් සර්ත් එක්ක කතා කරනවා. ඒකට කමන්නේ අද මම කතා නොකළොත් එහෙම අඩුවක් වෙයිදෝ කියලා හිතාගෙන මම කතා කරන්නේ. කටහඬින් අඳුරගත්තා. ඔව් වසන්ත මම කතා කරන්නේ සර්. ඔව් වසන්ත. අපේ වසන්ත ගුරුතුමා. සර් අපේ දුවත් ඉන්න 9 ශ්‍රේණියේ පන්තියේ මම සර්ත් එක්ක හැමදාම කතා කරන්නේ. සර් මගෙත් තියෙන්නේ අපේ අම්මලා තාත්තලා සියලුම දෙනා කරපු යෝජනාවම තමයි මගේ දරුවාට සිංහල පෙළපොත කියලා දෙනවටත් එහා ගියපු සිංහල ගැන අපේ සිංහල කම ගැන කියලා දෙන එක තමයි සර් පින් දෙනවා. මොකද මගේ දරුවාට එපා වුණු විෂයන් තියෙනවා එක කාලවකවානුවලදී. ඒ විෂයන් අතරට සර්ුත් මේ කරන්නේ ඒ දරුවා ඒ විෂයට ආදරය කරන දරුවෙක් බවට පත් කරපු එක. ඒ වගේම මම අපේ ගියාන් සහෝදරයාටත් මම ස්තුතිවන්ත වෙනවා. අපේ විද්‍යාව ගුරුතුමාගේ විද්‍යා පන්තිය, සර්ගේ සිංහල පන්තිය, ඒ වගේ පන්ති වලින් මේ දරුවෝ දැන් පුදුමාකාර විදිහට අධ්‍යාපනයට දැන් ආදරේ හිතිලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක කඩා වැටුණු අධ්‍යාපනය මොනියම් හෝ ආකාරයකින් දරුවන්ට ආස හිතෙන විදිහට ඉගෙන ගන්න දැන් ලැබිලා තියෙනවා. ඉතින් සර්ගේ මට නම් සර්ගේ පැය දෙක අර සර් කිව්වෙත් අපි මේ සතියට පැයක් වෙන් කරගමු කියලා වෙනම මේ රසාස්වාදය කියන්නේ මට නම් මේ පැය දෙකත් ඒ පැය වගේම තමයි. සර්ගෙන් ඇහෙන කතන්දර මගේ දරුවා හැම වෙලාවෙම මේ කතන්දර දැන් රස කර කර මල්ලිත් එක්ක කියනවා. ඉතින් මටත් ඉතින් හරි ආසයි සර් ඒවා අහනකොට. මොකද දැන් සමාජයේ කතන්දරයක්, කවියක්, කතාවක් ඇහෙන්නේ නැති එකේ මේ වගේ සර්ගෙන් හරි මම හැම වෙලාවෙම කියන්නේ පුතේ ඔන්න 100කින් කතන්දර අහන්න පුළුවන් අවස්ථාවක් වගේ කියලා තමයි මම කියන්නේ සර්ගේ කතන්දර අහනකොට. ඇත්තටම සර් වටිනවා අපිට. අපේ දරුවෝ කැම්පස් එකට ගිහිල්ලා සර්ගෙන් ඉගෙන ගන්න වෙන්නේ නැහනේ. ඒ නිසා කැම්පස් යන්න කලින්ම මෙන්න මගේ දරුවන්ට අවස්ථාවක් ලැබුණා.
අපේ චූටි පුතත් කියන්නේ 5 වසරේ ඉඳන්මත් උගන්වනවා නම් ඊට වැඩිය හොඳයි කියලා. ඉතින් සර්ට දීර්ඝායුෂ වේවා, නිරෝගීමත් වේවා. සර් ගොඩක් පිං අපේ දරුවන්ට මේ කරන මෙහෙවරට. ගිහන් සහෝදරයාටත් ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා අපිට මේ ලබා දෙන මේ අවස්ථාවන් වෙනුවෙන්. බොහොම ස්තුතියි සර්. ඔය වසන්ත හේරත් කියලා ඔය කතා කළේ අපේ රටේ විශේෂයෙන් කළමනාකරන පාඨමාලා ඒ වගේම විශේෂයෙන් CAS වගේ විභාග පරිපාලන විභාගවලට සම්බන්ධව වැඩ කරන විශිෂ්ට ආචාර්යවරයෙක් අපේ වසන්ත ඔහු මාව ගිය සතියේ සම්බන්ධ කරගත්ත ඔහුගේ ඒ කළමනාකරන පාඨමාලාවල දරුවන්ටත් සිංහල උගන්වන්න. එදත් වසන්ත මට කිව්වේ සර් මේ ප්‍රශ්න පත්තරේ නම් මේ ප්‍රශ්නේ උත්තරේ උගන්වන පේපර් එක ඒත් සර් ඔය රාමුව කඩාගෙන හරි මේ කළමනාකරන විභාගෙට එන අයට උපායශීලීව හරි සිංහල උගන්වන්න. පස්සේ මම වසන්තව අඳුනගත්තේ වසන්තගේ දුවත් මගේ 9 වසරේ පන්තියේ ඉගෙන ගන්න බා. ඉතින් අහම්බෙන් හරි වසන්ත ගුරුතුමා මාත් එක්ක සම්බන්ධ කළෙත් ඇත්තටම අපේ මේ ගිහාන් විදුහල්පතිතුමා. අපි තවත් තාත්තෙකුට අම්මෙකුට ඉඩ දෙමු. ඔව්. අයිබෝන් සර්. ඔව්. එහෙනම් අයිබෝන්. ඔව් අයිබෝන් කියන්නේ. අපි විල්පිට සර්. ඔව්. මේ අපි දැන් සති දෙකක් වගේ වෙන්නේ මේ අපේ පුතා මෙහි සම්බන්ධ වෙලා. ඔව්. එයා ඉන්නේ 9 වසරේ. ඔව්. මේ ඇත්තටම මේ මම දකින්න විදියට නම් මේ ඇත්තටම විශේෂ කරලා නිසඳස් මේ ඒ විදියට දුවේම ලියන්නේ කිනික තේරුමක් නැති ළමයිට උගන්වනවා කියන එක තමයි මගේ නම් හැඟීම. ඇත්තටම ඒ කියන්නේ ඒ තැනට ළමයි සර් දැනට ගෙනල්ලා කියන තැන මම ඉන්නවා සති දෙක වුණාට මේ ගන්නලා. ඒ කියන්නේ ඒක ඒ හැඟීම අපිට දැනුණා. ඒ කියන්නේ කාව්‍ය සින්දු නිසඳස් කියන තැනටත් ළමයා රටේ මේ ජීවත් වෙන්න ඕන විදියට සෑම දෙයක්ම වෙන විදියට සර් ඒ තැනට ළමයි ගෙනල්ලා කියන එක මට නම් හොඳටම දැන් හැඟීම් තියෙන්නේ. ඉතින් සර්ගේ ඉගැන්වීම ඔය වගේ ගුරුවරයෙක් ඇත්තටම අපි ගොඩාක් මේ සොයසය හිටියේ හොයාගන්න කියලා. ඉතින් ඇත්තටම අපි මේ රජයේ සේවකයොත් නෙවෙයි සර් අපි මේ කුලී වැඩ කළ ජීවත් වෙන දෙමව්පියෝ ඒ වුණාට අපට ඒ අහම්බෙන් හරි මේ ටීවී වැඩසටහනකින් සර් හම්වීම ගැන ඇත්තටම අපි සතුටු වෙනවද? ඒ අපේ දරුවෝ එතනට ඔව්. නැවතුණාද? ඔව් සර් මේ එයාලට පොඩ්ඩක් සිග්නල් අඩුකමක් තියෙනවා අම්මලා. ඒක තමයි වචන ඇහුනෙත් බොහොම මේ මට අහගන්න ඕනුනා ඒ අම්මා කොයි පළාතේද කියලා ඒක අහගන්න බැරි වුණා. අම්මට පුළුවන් නම් ආයි මැදදී හරි සම්බන්ධ වෙලා කියන්න. ඔව් තව කෙනෙකුට අපි ඉඩ දෙමු. හෙලෝ. ඔව් කියන්න. අයිබෝන් සර්. අයිබෝන්. ඔව්. සර් මේ අපි දැන් හැමෝම ඉතින් අපේ ළමයි ගැන අපිට දැන් ෆෝන් එකක් තියෙනවා මේක කරගෙන යන්න පුළුවන් නේ. අපි ඉතින් හැමෝම අපේ ළමයි ගැන කතා කරා සර් මම හැම වෙලාවෙම මේ වෙලාවේ පුතේ වද වේදනාව වින්දා මොකද මේ දුප්පත් ළමයි ගොඩාක් ඉන්නවනේ. ඉතින් සර් පුළුවන් නම් දැන් සර්ලා කිව්වොත් ඒ කියන දෙයක් ඕනම මේ රටේ කට්ටිය අහනවනේ. දැන් සර්ලා පිළිගැනීමත් නේ එහෙනම් සර් පුළුවන් නම් තව වතාවක් ඒ දරුවන් වෙනුවෙන් උත්සාහයක් දරන්න කියන එක තමයි මගේ එකම ඉල්ලීම. ඔව් ඒක ඇත්තටම මගේ ආරම්භක කතාවේදීත් මම ඒක කිව්වා අපි තාක්ෂණයේ තියෙන ගෙවල් වලට විතරනේ මේ යන්නේ මේ තාක්ෂණෙත් නැති එක්ක රූපවාහිනී මාධ්‍ය මගින්
මේක කරනවා නම් ඇත්තටම රූපවාහිනියට මේක කරන්න පුළුවන්. මොකද මේ විදියට මාව මේ විදියට සම්බන්ධ කරගෙන අනික ඒගොල්ලෝ කරන්නේ ඔය නළු නිළියෝ ටිකක් ගෙනල්ලා උන්ගේ විහිළු කතා ටිකක් දාලා පැය දෙක පුරවන එක. මෙච්චර අම්මලා තාත්තලා උද්ඝෝෂණය කරද්දී මේ උදේවරුව පැය දෙකක් දෙන්නේ නැහනේ ළමයි වෙනුවෙන්. ඉතින් ඒක කාටද කියන්නේ? මට විවරයක් සාදලා දුන්නොත් දැන් මේ ගිහාන් හින්දා මේ විදියට හරි මං සම්බන්ධ වුණා. ඔය අම්මා කියන මට ලං වෙන්න බැරි પરම්පරාවට ලං වෙන්න ක්‍රමයක් කවුරු හරි පාදලා දුන්නොත් ඒ විවරය අස්සෙන් රිංගලා ඔය අම්මා තාත්තා හිතපු දේ කරන්න අපිට පුළුවන්. දැන් අර කලින් අම්මා කතා කළා කුලී වැඩ කරලා ජීවත් වෙන අම්මා කෙනෙක්. ෆෝන් එකට සිග්නල් නැහැ. මට ඕන ඇත්තටම ඒ પરම්පරාවට කතා කරන්න. නැතුව මේ පන්තියේ මහා සෙනඟක් පුරවගෙන ඒකෙන් කෝටිපතියෙක් වෙන්න නෙවෙයි මේ වෑයම. ඔය මං ගැන වඩා හොඳින් දන්නවා අපේ විහාන් විදුහල්පතිතුමා මගේම ශිෂ්‍යයෙක්. මං ඔහොත් එක්ක ගනුදෙනු කරන්නේ පාරිභෝගිකයෙක් විදියට නෙමෙයි. ඔහොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වෙනත් ගුරුවරු වගේ නෙවෙයි මම. මට වාණිජ්‍ය පරමාර්ථයක් ගැන මං හිතන්නේ නැහැ. මොකද ඔය දස දෙසින් ගුරුවරු මට කතා කරන්නේ දැන් අගේ ඉගෙනගත්තු අය මං එහෙම ඒගොල්ලෝ සූරංකාපු ගුරුවරයෙක් වුණා නම් ඔහොම ආදරෙන් ඒ විශ්වාසයෙන් තමන්ගේ දරුවන්ට මගේ සර් උගන්වනවා කියන මට්ටමට එන්නේ නැහනේ. එහෙනම් ඔබතුමී කිව්ව විවරයට මම කැමතියි. මට පාද ගන්න අමාරු. මොකද මේ රටේ ජාතික රූපවාහිනී, ස්වර්ණවාහිනී, ITN ඒගොල්ලෝ මෙච්චර තාක්ෂණයේ දියුණු සමාජයේ ඇත්තටම අපි කොළඹ යන්න ඕනේ නැහැ දැන්. දැන් මම ඔබේ ගෙදරට එනවා නම් මේ රූප මාධ්‍යෙන් මට මේ මාධ්‍යෙන් ජාතික හෝ වෙන මාධ්‍යයක් කරහා දරුවන් අමතන්න පුළුවන් නොමිලේ. ඒකට සල්ලි ඕන නැහැ. ඒ කතාව ඇත්ත. අපි බලමු මෙහෙම දැන් අපි කතිකාවතකට ආවනේ. බලමු ඉදිරියේ මොකක් වෙයිද කියලා. දැන් අපි 3 ඉඳලා හරියටම පැයක් ගත වුණා. මට පේනවා සිංහල පන්තියකට ගියා වගේ. මොකද මම නිතරම කියන දෙයක් තමයි ලංකාවේ උසස් මේ විශ්වවිද්‍යාලේ ළමයි දැන් ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ වුණාට මගේ 9 වසරේ 10 වසරේ 11 වසරේ ළමයි පුතේ ප්‍රශ්න අහනවනේ. ඒගොල්ලෝ මයික් එක ඔන් කරලා වහාම ප්‍රශ්නයක් අහනවා. දැන් මම මේ දිනවලම උගන්වනවා පෙරදිනේ බාහිර උපාධි. මොන හේතුවකටවත් බාහිර උපාධි කරන ළමයි පුතේ ප්‍රශ්න අහන්නේ නැහැ. එකම ප්‍රශ්නයයි අහන්නේ. ඇහෙන්නේ නැහැ සර්. ඕන් එකම ප්‍රශ්නේ. ඊට වඩා පුතේ මේ 9 10 11 දරුවෝ හොඳයි. පොඩ්ඩ වැරෙන්න බෑ. මයික් එක ඔන් කළා. සර් මෙන්න මේ කතාව මොකද්ද? මම ප්‍රස්ත පෙරළු ගැන කියනකොට ඊයේ එක දරුවෙක් ඒකට මෙලෝ සම්බන්ධයක් නැති එකක් කාලා සර් මේකත් පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මං අරක නවත්තලා ඒක කියලා දුන්නා. එහෙනම් මේ ඔබේ දරුවෝ මේ උපාධි වල ඉන්න දරුවන්ගේ දුබලතාවක් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ. ඒත් මේ අද දරුවෝ ප්‍රශ්න අහන දරුවෝ. හොඳයි අපි තව කෙනෙකුට ඉඩ දෙමු බලන්න. ගියාන් මම ගාලෙන් කතා කරන්නේ නලින්. ඔව්. මම නම් ගෝලෙක් නෙවෙයි වුණාට මට හිතුණා කතා කරන්න ඕනේ කියලා පොඩි දෙයක් මේ ගියාන් මහත්මයාට සර්ට අපි කියන්න මේ දැන් අපේ ප්‍රවණතාවයක් කියනස පන්තියේ සල්ලි දුන්නේ නැත්නම් එළියට දාන ඔන්ලයින් ක්ලාස් වල. ඒක මම සල්ලි තාම නැහැ. මම ඊයේ තමයි ජොයින් වුනේ. ඉතින් ඒ වගේම මම දකිනවා තාම සමහර ගුරුවරු ඉන්නවා පන්තියට මාස 5 ගෙවලා නැත්තම් ඒ දිගටම පන්තිය රඳව ගන්නවා.
මම දැක්ක දැන් කතා කරන කුලී වැඩ කරන නෝ කුලී වැඩ කරන තැනක නෝන කෙනෙක්. ඉතින් කොහොම වුණත් අපි ඒ වගේ මිනිස්සුන්ට අවස්ථාව දෙන්න ඕනේ මෙතනින්. ඒකයි තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකස අපි සිංහල තමයි උගන්වන්න ඕනේ මෙතන අපිට. දැන් අනිත් ඔන්ලයින් ක්ලාස් ලංකාව පුරාම තියෙනවා. හැමතැනම තියෙනවා. අපි ඉතින් සර් ගන්න දේ සෑහෙන කරු කරනවා. මම ඊයේ තමයි ජොයින් වුණේ මේ. ඉතින් මම ඒක තමයි ගිහන් මහත්තයා කියන්නේ. යෝජනාව කියලා මේක අපිට කියන්න පුළුවන් ඕපන් හින්දා කතා කරලා මම කිව්වේ පැහැදිලිව මේ අර වගේ මිනිස්සුන්ටත් පොඩි අවස්ථාවක් මේක නොමුලේ යම් ප්‍රමාණයක් දුරට දැන් අර වගේ මිනිස්සු බැරිකම් සමහරු සමාජ උනත් කියන්නේ නැහැ. මම ඇත්තටම මේ ලින්ක් එක යවුවා පස්සේ ඇලයට සමහරව ගහුවා මගෙන් මේකට සල්ලි ගෙවන්න ඕනද කියලා. හරි බලන්න දැනට ඉතින් නිකන් තියෙන්නේ අද හෙට යන්න කියලා. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා කියලා මේ සමහරලාට දකින්න නැතිවද මේ කොනේ ඒකෙන් මම මෙහෙම කිව්වේ. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නා. දැන් ඔබ කිව්වේ එක හරි. මොකද දැන් මට ගිය සතියේ මම දන්නේ නැති ඔබ වගේම තාත්තෙක් මට කතා කරලා කිව්වා සර් මෙහෙම අසරණ පවුලක් ඉන්නවා මේ මම වැඩි විස්තරය ඇහුවේ නෑ. මම වහාම අපේ ගිහාන් විදුහල්පතිතුමාට යොමු කළා. එතුමා වහාම මට කතා කරලා කිව්වා සර් මෙන්න මෙහෙම දරුවෙක් ගැනයි කියන්නේ. මම හා කිව්වා. මං මේ තාත්තා කියපු දේ වැඩි අහගෙන හිටියේ නෑ. මං වහාම යොමු කළා. මොකද මම වෙන වැඩක යෙදෙද්දී ඒ තාත්තා කතා කළේ. ඉතින් ඔබ කිව්වේ එක හරි. මොකද අපි දුප්පත් මිනිස්සුනේ. මම මේ දරුවන්ට නිතරම කියනවා මං සෙරෙප්පුත් නැතුව ඉස්කෝලේ ගිය, කණ්ඩ නැතුව හිටපු, බඩගින්නේ ඉගෙන ගත්තු කෙනෙක් මම. දැන් ওই බදුල්ලේ නෑයෙක් මට කතා කළේ. ඉතින් මම බොරු කිව්වනම් ඒ නෑයට පුළුවන් නේ හොයලා බලන්න. මම මේ උදේට ආප්ප පිඟානක් උස්සගෙන බදුල්ලේ කඩවල් වලට ආප්ප ටික බෙදලා ආයි රෑ වෙනකොට ඒ ආප්ප ඉතිරි වෙච්ච ඒවා ගේන්න දුවනවා බදුල්ලට. ඉන්දියාප්ප ඉතුරු වෙලා තිබුණොත් දුකයි. මොකද අම්මට සල්ලි අඩුයි. එහෙම ඉගෙන ගත්තු නගර සභාවෙන් නොමිලේ දුන්නු පොත්වලින් මම ඉගෙන ගත්තේ. ඒ හින්දා ඒ પરම්පරාවට තමයි මම ගොඩක් කැමති. ඒ හින්දා අපි ඔබ ඒ විදිහේ දරුවෝ ඉන්නවනම් අපිට යොමු කරන්න. මොකද මම මේ පණිවිඩ දුන්නේ Facebook කරා. තාම අපිට එන්නේ පුතේ Facebook වලින් එන ආරංචි මාත්‍රවලින්. හැමෝම Facebook වල නැහැනේ. ඉතින් ඔබටත් වගකීමක් තියෙනවා. ඒ විදිහේ දරුවෝ ඉන්නවනම් අපිට යොමු කරන්න. දැන් ඔබ දන්නවා ඇති දැන් මේ පන්තියේ දවස් 3-4 ආපු අයගෙන් අපි මුදල් අය කළේ නැහැ. මම නෙවෙයි තීරණය කළේ. ඔය ගියාන් විදුහල්පතිතුමාම කිව්වා ඔන්න ඔය සර් තා දවස් 3-4යි තියෙන්නේ. අපි ජූනි මාසේ ඉඳලා මේගොල්ලෝ ගැන බලමු. දැන් අද ලබන සතියක් මම හිතන්නේ විශාල ළමයි පිරිසක් ඇති නොමිලේ මේ මාසේ. තියා අපි ඒ ගැන ඇහුවේවත් නැහැ. ඒවා විතරන්නේ පරණ ලින්ක් මේ දේශනවල ඔක්කොම නොමිලේ දෙනවා. ඉතින් අපිට හොඳ දැක්මක් තියෙනවා. ඒ දුප්පතාගේ ඇස්පෑදීම තමයි අංක 1. හොඳයි. තවත් බලමු ඉන්නවද කියලා. අයිබෝන් සර් මම හැලියගොඩින් කතා කරේ. ඇත්තටම මමත් අද උදේත් අහගෙන හිටියා සර් අර අප්පුරු ඉස්කෝලේ වගේ ඒ වගේ පොත් මේ දරුවන්ට මේ අධ්‍යයනය කරන්න, ඒ කියන්නේ කියවන්න පුරුදු කරනවා නම් ඉතාම හොඳයි. ඒ වගේ තමයි මම සර්ගේ ගෝලයක් නන් නෙමෙයි. ඒත් මම සිංහල භාෂාව හදාarලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ අපේ තියෙන ජීවිතයේ අඳුරු අහුමුළු තැන් එළිය කරන්න සිංහල භාෂාව හදවතට ලං කරගත්තාම පුළුවන් කියන එක මම ඔබතුමාගෙනුත් දැක්කා. මම ඉගෙන ගත්ත ගුරුතුමාත් එහෙම තමයි කියා දුන්නේ. ඇත්තටම සිංහල භාෂාව තුලින් අපේ මේ සාහිත්‍ය තුලින් මේ අපිට ලොකු සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. ඒක ඔබතුමා කරනවා කියලා මම දැක්කා. ඇත්තටම අපේ දරුවන්ට මේ අවශ්‍ය පොතපත කියවන්න නැඹුරුව මදි වගේ මට මේ දවස්වල දැනෙනවා. ඒකට යොමු කිරීම කරන්න ඔබතුමාට තව ටිකක් උනන්දු කරන්න පුළුවන් නම් ඒකට අදාළ පොත්පත් මේගොල්ලන්ට කියලා ඒක ගැන තව විමසීමක් කරන්න පුළුවන් නම් වඩාත් වටිනවා කියලා මම හිතනවා. හොඳයි අම්මේ. අද ඔබ මගේ උදේ දේශනාවට සහභාගී වුණ බව මට දැනුණා.
හරි පුදුම ඉස්කෝලේ ගැන මං අද කිව්වා. දැන් මං පොරොන්දුවකුත් වුණා. හරි පුදුම ඉස්කෝලේ මුළු කතාවම මම ටිකෙන් ටික කියලා දෙනවා කියලා. මොකද මං ඔය ටිකෙන් ටික කියලා දෙනවා කියලා කිව්වේ ගොඩාක් අම්මා තාත්තලා බලාපොරොත්තු වෙනවනේ සිලබස් එකම උගන්වන්න ඕන කියලා. ඉතින් ඒ දෙමව්පියෝ තරහ කර නොගෙන මේ හරි පුදුම ඉස්කෝලේ කියලා දෙන්න ඕන. ඒ වගේ තව ඕන තරම් අති විශිෂ්ට නවකතා කෙටි කතා ලෝකේ තියෙනවා. ඒ ඔක්කොම කියලා දෙනවා මම ඔබේ දරුවට. ඔබේ දරුවා මගෙන් එළියට බහින්නේ සිලබස් කවර් කරපු දරුවෙක් හැටියට නෙවෙයි. ජීවිතය ආවරණය කරපු දරුවෙක් හැටියට. ඕම ස්තුතියි ඔය අම්මගේ කතාවට. අනිවාර්යයෙන්ම මම ඒගොල්ලෝ විශේෂ නිර්දේශයෙන් එහා සාහිත්‍යයට තල්ලු කරගෙනම යනවා. පළවෙන්න අදම පටන් ගත්තා හරි පුදුම ඉස්කෝලේ. ඔව් කියන්න බලන්න. ආයිබෝන් සර්. ආයිබෝන්. සර් මම කතා කරන්නේ බලංගොඩ රාසගලින්. ඔව් රාසගල. සර් ආව අපේ දහම් පාසලට. ඒ දුවද මේ කතා කරන්නේ අම්මද? මම කතා කරන්නේ අම්මා සර් අර දහම් පාසලේ නිවේදන කටයුතු කරපු පුතාගේ අම්මා. පුතාගේ අම්මා. ඔව් ඔව්. ගොඩාක් සතුටුයි සර් මේ වගේ අවස්ථාවක් අපේ ළමයින්ට ලබා දුන්නට. මට එදා ඒ වෙලාවේදී තුන සර්ට කියන්න මේ අපේ ළමයි වෙනුවෙන් ඔය වගේ අවස්ථාවක් ලබා දෙන්න කියලා. නමුත් ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම මේ අවස්ථාවක් උන්නේ නැහැ. ඉතින් දැන් මේ දරුවෝ ඇත්තටම සර් දැන් පාසලේ විනාඩි 45ක් තුලදී ඔය වගේ විශාල කාර්යභාරයක් කරන්න බෑ දරුවන්ට. මේ උගන්වන ගුරුවරයාට ඒ දරුවන්ගේ ওই භාෂා හැකියාව එයාලා සිලබස් එක කවර් කරන්න බලනව ඇරෙන්න මේ ඉන් එහාට දෙයක් කරගන්න බෑනේ. ඉතින් අපේ දරුවන්ගේ මේ භාෂා හැකියාව ගොඩක් පහළ මට්ටමේ තියෙනවා. අපි ගොඩක් ගම්බදව ජීවත් වෙන හින්දා මේ වගේ අවස්ථාවල් අපිට ලැබෙනවා අඩුයි. ඒ හින්දා මේ මමත් සර්ගේ පෝස්ට් එක දැක්කේ Facebook එකෙන්. ඊට පස්සේ මගේ පුතාගේ පන්ති අනිත් අම්මලාවත් දැනුවත් කරා. පන්ති පාර ගුරුතුමාව දැනුවත් කළා ඉස්සෙල්ලම. ඉතින් දැන් ළමයි දෙතුන් දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා සර්ගේ පන්තියට. ගොඩාක් සතුටුයි සර්. මමත් සිංහල උසස් පෙළත් ඉගෙන ගත්තා. උපාධියටත් සිංහල කරලා තියෙනවා. සර් දැන් ළමයි ඇත්තටම රස විඳීමෙන් අයින් වෙලා තියෙන්නේ. සින්දුවක් කිව්වොත් එයාලා සින්දුව අර කකුල් නටවන ඇඟ නටවන සින්දුවක් කරෙන්න රස විඳින සින්දුවක් අහන්න කැමති නෑනේ දරුවෝ. ඒ නිසා මේ මම කැමතියි සර් ඔය රස විඳින ඒ ඉස්සෙල්ලම සර්ට කතා කරපු මේ මහත්මයා කරපු යෝජනාවට මම ගොඩක් කැමතියි. ඒ වගේ දෙයක් සර් අතින් වෙනවා නම් අපිට ඇත්තටම ලොකු සේවයක් සර්ට ඒ වගේ අපේ දරුවෝ වෙනුවෙන් මේ ගමේ ඉන්න දුප්පත් දරුවෝ වෙනුවෙන් ඔය වගේ මහඟු සේවයක් කරන්න අවස්ථාව ලබා දුන්න ගිහාන් සර්ටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබ දෙපළටම අපේ මේ රටේ ජීවනාලිය වෙන දරු පරපුර වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සර් පුංචි යෝජනාවක් කරනවා මම අපේ ගම් ප්‍රදේශයේ හැමදාම වහිනවා. ඉතින් සිග්නල් අඩුයි දැනුත් 100 වතාවක් විතර සර්ගේ මේ සම්බන්ධතාවය නැති වුණා. ඉතින් පොඩි රෙකෝඩින් එකක් විදිහට පන්තියේ තිබිලා ඊළඟ දවසට බලන්න පුළුවන් රෙකෝඩින් එකක්වත් එවන්න පුළුවන් නම් සර් ගොඩාක් වටිනවා අපේ දරුවන්ට. හොඳයි. සර් පෙරුවන් කරනයි. හොඳයි. මේ අම්මාගේ දරුවා මට මුණ ගැහුනේ දැනට මාස 3කට කලින් රාස්සගලදී. ඇත්තටම මම ඒ ගමන සඳහා කැමති වුණේ මේ බලංගොඩ පාරයිනේ තැනක් කියලා හිතාගෙන. ගියාට පස්සේ තමයි මට තේරුනේ පොල් ගහක නගිනවා වගේ තමයි මම වාහනෙන් ඔය රාස්සගල මුදුනට ගියේ. ඒ වැඩසටහන මෙහෙවපු දරුවගේ
අම්මා තමයි ඔය කතා කළේ. ඉතින් මට සතුටුයි එදා මං ගිය ගමන ගැන මට හරි පසුතැවිල්ලකින් ආවේ මෙච්චර කන්දක් මං නැග්ගේ ඇයි කිය. ඒ දැන් මට සතුටක් ආවා ඒ ගමනේ මම සම්පතක් නෙලාගෙන. අනික අම්මේ සියලුම දෙමව්පියනි මං දැන් අවුරුදු 18ක් තිස්සේ දොරමඩලාවෙන් අමාදහරෙන් ලංකාවේ වෙනසක් කළා. අත ගහන්න නැතුව හාමුදුරුවරු පැත්තකට දාලා තිබ්බ ජාතක පොත මම ලංකාවේ මිනිස්සුන්ගේ අත්පොත බවට පෙරළුවා. ඒ හයිය මට කරන්න අමාදහරෙන් පුළුවන් වුණා, දොරමඩලාවේදීත් පුළුවන් වුණා. ඉතින් මට පොඩි අම්මලා තාත්තලාට කියන්න ඕන දෙයක් තියෙනවා. එහෙම කරලා ගමේ මිනිස්සුන්ට ජාතක පොත හුරු කළා නම් මට ඔබේ දරුවා සාහිත්‍යයට හුරු කරන එක ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි. ලංකාවේ මම ජාතක පොත ප්‍රචාරය කරන කාලේ ජාතක පොත ගැන යන්තම් හරි කතා කරලා තිබුණේ මාටින් වික්‍රමසිංහ මහත්තයා විතරයි. කුරුණෑගල් පොරොයුගේ ජාතක පොත පරිවර්තනය කළාට පස්සේ ඒක මිනිසුන් අතරට ගෙනිච්චේ විද්‍යුත් මාධ්‍යයෙන් මම. එහෙනම් ඔබ කියන දේ මට ඉටු කරන්න පුළුවන්. ඒගොල්ලෝ ජාතක පොතට හුරු කළා නම් මම ඔබේ දරුවා ගී රස විඳීමට, කවි රස විඳින්න, පොත් කියවන්න බහුශ්‍රතයෙක් බවට පත් කරන්න අමාරු වෙන එකක් නෑ. බොහෝ දේ අසන කියවන දරුවෙක් බවට. කියන්න අපිට දැන් වෙලාවේ තත්ත්වය කොහොමද? ඒක නම් ගැටලුවක් නෑ සර්. එහෙනම් මාත් චුට්ටක් කතා කරන්න සර්. කතා කරන්න. නිදුක් නිරෝගී සුබ දවසක් සර්ටත් දෙමව්පියන්ටත්. ඇත්ත වශයෙන්ම මේ මගේ ආයතනයේ ගණන් විද්‍යාව ඉංග්‍රීසි ඇතුළු ප්‍රධාන විෂයන් වලට දක්ෂ ගුරු මණ්ඩලයක් ඇදුරු මණ්ඩලයක් ඉන්නවා. ඉතින් මට සිංහල භාෂාවේ ලොකු අඩුවක් තිබ්බා. ඒක නිසා සර් විශ්‍රාම යනකම් ඉඳලා සර් ජීවිත පන්ති සහ අමතර පන්තිත් එක්ක ලොකු කාර්යබහුල ජීවිතයක් ගත කරේ. මේ අවස්ථාවේ මම ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසෙදී මම සර්ට ආරාධනා කරලා මේ ව්‍යායාමේ පටන් ගත්තා. ඒකට සර් එක සිතින්ම ඒකට මට අවස්ථාව ලබා දුන්නා. ඇත්ත වශයෙන්ම ළමයිට දරුවන්ට සිංහල භාෂාව පිළිබඳ ආශාවක් ඇති කරන්න ඕනේ සර්. අපි මේ කරන කුඩා වයසේ 9 10 කියලා පුළුවන් 8 ගුණක් පුළුවන්යි. ඉතින් ඒ වගේ කුඩා කාලේ සිංහල භාෂාව ආශාවක් ඇති කරපුවාම අපිට ඉන්න පපසරිය වැඩි ලක්ෂ සංඛ්‍යාත දරු පිරිසක් ඒ හරහා ඉන්නවා. නමුත් සර්ට ඇත්ත වශයෙන්ම මෙච්චර කාල උපාධි මට්ටමට හරි විශ්වවිද්‍යාල මට්ටමට හරි සර්ට වන්නට හම්බුනේ සිතාමත් සුළු 14ක් තේරිලා අන්තිමට එන සුළු පිරිසකට. නමුත් ඒ පිරිස දැන් හොඳ තැන්වල ඉන්නවා. යාලා ළමයිට අදහස් උදහස් දෙනවා. නමුත් කුඩා කාලෙදිම අපිට මේ විශාල පිරිසකට මේ අවස්ථාව ලබා දුන්නොත් ලක්ෂ සංඛ්‍යාත ළමයිට ඒ ළමයිට පුළුවන් අපේ මේ සිංහල භාෂාව ඇත්තටම සර් හැම වෙලෙම කියනවා වගේ රටක් දියුණු වෙන්න නම් මව් බස අවශ්‍යයි. මව් භාෂාවට නැතුව බෑ. ඉතින් මව් බස මේ අපේ දැන් වලපල්ලට ගිහිල්ලා තියෙන මව් භාෂාව අපේ තේමාවත් සර් පරබසට වඩා කෙළබස ඉහළින් ඔසවා තවමු කියලා තමයි සර්ගේ මගේ තේමාව. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්නේ දරුවන්ට භාෂාව සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ආසාවක් ඇති කිරීම. ඇත්තටම ඒකෙන් පුළුවන් වෙනවා අපිට ළමයිගේ රසවින්දනය වගේම හොඳ යහපත් දරු පරපුරක් හොඳ දැක්මක් තියෙන දරු පරපුරක් බිහි කරගන්න. ඒක තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. මේ වැඩේ කරගෙන යනකොට ඉතින් අපිට යම් මේ දේවල් කරගෙන යාමට අපිත් ඇත්ත වශයෙන්ම අමාරුයි. මේ දේවල් කරගෙන යන අතරේදී සුළු මුදලක් අපිට සම්පූර්ණ අය කරන්න වෙනවා. නමුත් අපි අර කිව්වා වගේ අපි විශාල පිරිසකට මේ වෙනකොට නොමිලේ මේක හදාරන්න අවස්ථාව අපි ලබලා දීලා තියෙනවා. මුදල්ම නෙමේ සර්ගේ මගේ පරමාර්ථය. නමුත් අපිට අර යම්කිසි මේවා කරගෙන යාමේදී සහ අපි ඇත්තටම මේ දවස්වල ආයතනයේ වහලා තියෙන මාස දැන් අවුරුද්දකටත් වඩා අපි මේ ඔන්ලයින් තාක්ෂණය කරන. නමුත් ඒවා අපි රෙන්ට් ගෙවන ඒවා කරගෙන යන්න ඕනේ. අපි හදපු ශාලා පහසුකම් තියෙනවා, ස්ටුඩියෝ හදන්න කැමරා බඩුව නම් අපි ගත්තේ. ඒවා ඔක්කොම අපි ඇත්ත වශයෙන්ම මේ දවස්වල අපිටත් අමාරුවෙන් යන නිසා තමයි. නැත්නම් අපිත් ආසයි මේක සම්පූර්ණ නොමිලේම කරලා දාන්න. අර කිව්වා වගේ අපි ඒකට
බලමු අපි මේ කරගෙන යන අතරේදී අපිටත් හැකියාවක් ලැබෙයි කාගේ හරි උදව්වක් හරි ලැබුණොත් අපි අනිවාර්යෙන් මේක මුළු ලංකාවේම දරු පරපුර වෙනුවෙන් කරන්න උත්සාහ කරනවා මේක දිගු කරනවා ඒ වගේම තමයි ඔයාලට මේ අදීසි ඔයාලා දරුවන්ට අපේ පන්ති වෙලාවට අමතර පන්ති වැටෙන්න පුළුවන් විදුලි විසන්ධි වෙන්න පුළුවන් වැස්ස අවුව වැස්ස ඇවිල්ලා සිග්නල් ඩ්‍රොප් වෙලා බලන්න බැරි වුණොත් ඒ ගැන කිසිම සංකාවක් සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ මේ සියලු රෙකෝඩින් අපි ඔයාලට නරඹන්න අවස්ථාවක් ලබා දෙනවා දැනටත් අපි ඒක කරනවා අපි මේ දැන් අඛණ්ඩව මාස 5ක් 6ක් තිස්සේ මේක කරගෙන යනවා එතකොට මේ බැරි වෙච්ච අවස්ථාව ගැන කලකිරෙන්න එපා මම හැම වෙලෙම කියන්නේ මම මේ අවස්ථාව ලබා දෙනවා ඔයාලට බලන්න ඒ වගේ තමයි දැන් හුඟක් මේ සර්ගේ අවශ්‍යතාවයේ තියෙන්නේ දරුවෝ රසවින්දනයේට හුරු කරවන්න ඒ සඳහා තමයි සර් එක එක සිංහල පොතටම සීමා වෙච්ච නැති එහා ගිය දේවල් ජාතක කතාවක් හරි ඔය අපේ අපූරු පාසල වගේ තව එක එක සෑම ජාතක කතාවක් කියනකොටම අම්මලා තාත්තලා හොඳට බලන්න සර් එක්ක සම්බන්ධ වෙන්න ඒ පොතේ තියෙන දේ ඒ විදිහටම තේරුම් කරනවට අමතරව තව අමතර කතා දෙක තුනක් කියලා ළමයාගේ මනසට මේ ජාතක කතාවේ මේ කතාවේ ඔයාලට මේ තියෙන පොතේ මේ මාතෘකාවේ මේ දේ තියෙන්නේ. නමුත් ඊට එහා ගිය දෙයක් සර් ඒකේ ඇතුලින් තව ළමයාට ඇඟට පාවදින්න දෙනවා. මමත් සර්ගේ ශිෂ්‍යයෙක්. නමුත් අපිට උගන්වනකොට අපිට කියලා දුන්න දේවල් තාම මතකයි. ඒ හේතුව අපිට පොත් පුරවනකන් ලියන්න දුන්නේ. අපිට නියුටියුබ් පොත් ගහලා පොත් පිටින් පාර්සල් කරලා දුන්නේ අපිට තාක්ක පුරවන්න. නමුත් ඒ කියන දේ කෙටියෙන් හරි හරවත්ව කියලා දුන්න එක අදටත් මම හිතන්නේ මේ දැන් සාක්ෂි දරනවා දැන් කීප පොලක්ම කතා කරා. ඒක තමයි වෙන්න ඕනේ. අපේ මනසට කාවා මසසට යන්න ඕනේ. ඇට මිදුළු දක්වා මේ දේ කියන දේ එවල යන්න ඕනේ. පොත් පුරවලා පොත් රාක්කවල තිබිලා ඒවා අපව අපි අනුස්මරණය කරලා ඒවක් කියවලා ගන්නකොට අපිට බෑ. ඇත්ත වශයෙන්ම කාලේ දැන් අපි හෝම්වර්ක් වැඩි ළමයිට ස්කූල් වැඩ වැඩි සමහර අමතර පන්ති වල වැඩ වැඩි ඒ වගේ දේවල් එක්ක සමහර විට එක ඩිවයිස් එකයි තියෙන සහෝදරයෝ දෙතුන් දෙනා ඉන්නවා බලන්න අපි දන්නවා අපි මේ තත්ත්වය තීරුම් අරගෙන ඉන්නේ අපේ වගේ රටකට ඇත්තටම හරි අමාරුයි මේ ඔන්ලයින් තාක්ෂණයත් එක්ක වැඩ කටයුතු කරන්න දුෂ්කරතා බොහෝමයි දැනටත් අපිට හැමදාම තියෙන ප්‍රශ්න තමයි ඩිවයිස් ගැටලු ඩිවයිස් අප්ඩේට් කරන්න දන්නේ නැහැ ඔන්ලයින් සම්බන්ධ වෙන්න දන්නේ නැහැ ඩිවයිස් එක සමහරක් වෙලාවට මේ අපේ නෙට්වර්ක් වල ප්‍රශ්න ගොඩාක් තියෙනවා අපේ එකම ගෙදර එකම ගමේ ගෙවල් දෙකකට එකම නෙට්වර්ක් එක ඩයලොග් ඕ මොබිටෙල් කියමුකෝ ඒක ගෙවල් දෙකට ලැබෙන කැපැසිටි එක වෙනස් ඒ අනුව ඒ ගෙදරට වැඩ කරනවා සමහර ගෙවල්ට වැඩ කරන්න. එතකොට අර කට්ටිය දුවගෙන ඒ අහලපහල වැඩ කරන ගෙදරට යනවා. දැන් මේ කොරෝනා උදුරත් එක්ක සංචරණ සීමාත් එක්ක එහෙම කරන්න බැරි පිරිසක් ඉන්නවා. අපිට ගොඩක් අය කතා කරනවා. අපි මේවා තීරුම් අරන් ඉන්නේ. ඉතින් ඒ අයට ඕන වෙලාවක බලන්න අපි වෙබ්සයිට් එකේ දාලා තියෙනවා පාඩම් සියල්ල බලන්න පුළුවන් විදිහකට. ඉතින් ඒක ඒ වගේම තමයි දැන් මේ ඔයාලට ඒ ගැන කොහොම හරි අපි තවත් ටිකක් මේක ඩෙවලොප් කරලා ඔයාලට හොඳ විදිහකට තව සුදුසු විදිහකට හදන්න. ඒ වගේම තමයි අපේ තියෙනවා සරසවි এডুকেෂන් සෙන්ටර් කියලා වෙබ්සයිට් එකක්. ඒ වගේම සරසවි এডুকেෂන් සෙන්ටර් Facebook account එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ හුඟක් දේශන අපි දාලා තියෙනවා සරසවි এডুকেෂන් පේරා කියලා YouTube channel එකක් තියෙනවා. ඒ සියලු විස්තර මම මේ හුඟක් අය දන්නවා නොදන්නවා නම් මම ඔයාලගේ group වලට ආපහු ඒ තුනේම ඒවා දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ වෙනකොට මම අපේ 9 10 11 group තුනම open කරලා තියෙනවා ඕන කෙනෙකුට විෂයට අදාළ කරුණු දාන්න. විෂයට අදාළ කරුණක් හරි විෂයට අදාළ කිව්වා වගේ කවියක් නිසදසක් ඕන දෙයක් ලියලා දාන්න. ඒ වෙනුවෙන් ගුරුතුමියක් ඉන්නවා වෙනම බලන්න. එතුමියක් දැන් group එකට add කරලා ඉන්නවා. ඔයාලා දාපුවා බලලා එතුමිය ප්‍රතිචාර දක්වයි. සර් බලලා ප්‍රතිචාර දක්වයි. ඉතින් ඒත් එක්කම දැන් අර අපිට උමනාවක් තිබ්බා වගේම සර් දැන් අම්මලාගේ උමනාව ඒක ඉහලින්ම ආවා. අපි කලාකවයක් වගේ හදනවා. ඒ කලාකවය මං කියනවා සර්ට කියනවා පැයක් නෙමෙයි ඔකට අපි කරගෙන යනකොට මේ වගේ පැය දෙකක් වෙයි. නමුත් සතියේට හැමදාම රෑ 8 ඉඳලා 10 වෙනකන් වගේ ටීවී බලන කාලේ අපි එකට ගමු. අරගෙන රෑ 8 10 වගේ හැම මාසෙම සතියකට එක දවසක් අපි ওই සඳහා යොදාගෙන දරුවන්ට කවි කියන්න, සින්දු කියන්න, ඉසදැස් ඉදිරිපත් කරන්න, අපි සස්සන සින්දුවක් හරි, ජාතක කතාවක් හරි, වීඩියෝ ක්ලිප් එකක් හරි, සින්දුවක් හරි ඒකේ රස විඳින්නේ කොහොමද කියන එක සර්ස් එක්ක එකතු වෙලා අපි ඒක ලස්සනට ඒක කරමු. ඒකට ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක අධ්‍යාපනයේ මට්ටම ප්‍රශ්නයක් නෑ. වැඩිහිටි අයටත් පුළුවන්, ගුරුවරුන්ටත්, ගුරුවරුන්ටත් පුළුවන්, ළමයිටත් පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන් විදිහට අපි අවස්ථාව සලසා දෙන්නම්. ඒකට අපි
වැඩි කල් යන තුස අපි මේ සතියේම ලබන සතියේ ඉඳලම පටන් ගමු නේ එන සතියේ ඉඳලා. පටන් ගමු ඒක තමයි. සර්ට තියෙන වැඩසටහනුත් එක්ක බලලා නිදහස් වෙලාවක් අරගෙන හැමදාම සතියේට රෑ 8 ඉඳලා වගේ අපි දාගමු. මොකද එතකොට ගෙවල් වල දෙමාපියොත් ඉන්නවා දරුවොත් ඉන්න වෙලාවක් බලලා අපි මේ දේ කරමු. එකක් අපි කරමු ඒක ඇත්ත. ඔව් සර්. ඕක පැය දෙකටත් වඩා සමහර විට යයි සර්. එතකොට එතකොට දරුවන්ට පුළුවන් ඔයාලගේ දක්ෂතා ඉදිරිපත් කරන්න. එතකොට අපි ඒකට වෙනම ගෲප් එකක් හදලා ඔයාලට දෙන්නම්. ඒක අපේ වෙබ් පේජ් එකේ දාන්න පළ කරන්න පුළුවන් ඔයාලගේ දේවල්. එහෙම නැත්නම් අපේ Facebook account එකේ දාන්න පුළුවන්. එතකොට හුඟක් අය දකිනවා. එතකොට ඔයාලට ඒකට ප්‍රතිචාර ඒවා තව දක්ෂ ගුරුවරු ඒ වගේ අඩුපාඩු පෙන්වලා දෙයි. අපිට සර්ට පුළුවන් ඒක පෙන්වලා දෙන්න. ඒකට තව එකතු වෙන්න අපි පොත් ලියමු. අර සර් කියන්නේ සංඝ සම්පූර්ණ වෙන්න නම් මිනිස්සේ කාරණා තුනක් තියෙන්න ඕනේ. එකෙන් එකක් තමයි පොතක් ලියවෙන්න ඕනේ කියලා. ඉතින් අපි කොහොම හරි මේ අපේ ඉන්න ශිෂ්‍යයෝ ඉන්නේ කී දෙනාද? ඒ කී දෙනා හරහා අපි අනිවාර්යෙන් අර උඩුගම් බලාපි ඉන්නලා හරි කමන්නේ හැම දරුවෙක්ම ලව්ව අපි පොතක් ලියවලා වාර්ෂික ඇගීමක් කරලා ඒ වගේ අපි වැඩ පිළිවෙලක් ඉදිරියට කරමු. මේ කොරෝනා තත්ත්වෙ තව ටික කාලෙකින් පහව යනකොට අපි මේ වගේ වැඩසටහනක් කරමු. එතකන් ඔයාලගේ දක්ෂතාව පුළුවන් තරම් ඉදිරියට ගමු. කවි ලියන්න පුළුවන්. රචකයෝ දැන් ඇත්තටම බිහි වෙන්නේ නැහැ. ලේඛකයෝ බිහි වෙන්නේ නැහැ. ගුරුවරු සමහර වෙලාවට දක්ෂ ආචාර්යවරු මහාචාර්යවරුවත් පොතක් ලියන්න යන්නේ නැහැ. ව්‍යාකරණ දෝෂ තියෙනවා. ව්‍යාකරණ දෝෂ ඇවිල්ලා එයාව වෙලා දකි එයාව අපහසුතාවයටපත් වේ. එයාව අපකීර්තියටපත් වේ කියලා ලියන්නේ නැහැ. බයයි. සර් හැම වෙලෙම කියන්නේ ඒකනේ. ඉතින් අපි මේ බය නැති දරුවෝ බිහි කරනවා. එයාලට බය නැතුව ව්‍යාකරණ හරියට ගන්න පීඨලා ව්‍යාකරණ පීඨවල ඔක්කොම කරලා අකුරු ලියන්න, කවි ලියන්න, කතා ලියන්න, පොත් ලියන්න පුළුවන් තත්ත්වයට අපි මාස 3-4ක් ඇතුළත ඒ දරුවෝ අපි හරි විදිහට තැනට ගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ වැඩසටහන් ගොඩක් කරමු. ඉදිරියේ අපි මහගම සේකරයන් වගේ දක්ෂ දක්ෂ ප්‍රවීණයෝ මහා ප්‍රවීණයෝ ටිකක් අපි මේ පන්තිය තුලින් බිහි කරමු. ඉන්නවද අපේ අම්මලා තාත්තලා? ඔව් සර්. ඔකේ. සර්. කියන්න ඇහෙනවා. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ඔව්. සර් මේ මම නම් සර්ගේ ගෝලයක් නෙමෙයි මගේ දරුවා 9 පන්තියේ ඉගෙන ගන්නේ. ඔව්. සර්ගේ ඉතින් දැන් අපිත් සර්ගේ ගෝලය වෙලා තියෙන්නේ දැන් ඒ ක්ලාස් වලට සහභාගී වෙන හින්දා. ඔව්. මේ අපි ඇත්තටම මේ කොරෝනා ප්‍රශ්නේ හින්දා ඩුබායි වල ඉඳලා ලංකාවට ඇවිත් ඉන්නේ. ඔව්. ඉතින් මගේ දරුවා පොඩි කාලේ ඉඳලාම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තේ. ඔව්. ඒක නිසා මේ එයාට සිංහල භාෂාව ගැන කොහොම අඩු දැනුමක් තියෙන්නේ. ඔව්. ඉතින් මේ දැනට බොහොම අමාරුවෙන් සිංහල භාෂාව ඉගෙනගෙන යනවා. මට උපදේශයක් ඕන සර්ගෙන් මෙයාගේ මේ සිංහල දැනුම මට වර්ධනය කරගන්න කොහොමද කියන එක ගැන. ඒ වගේම මට පොඩි අදහසක් දෙන්න ඕන මේ දැන් අපි දකිනවා ගොඩක් වෙලාවට මේ දෙමව්පියෝ දුවන්නේ ඉන්දවල් පස්සේනේ. ඒ මාට දැන් මට මේ අද මේ දෙමව්පිය රැස්වීමේදී අහන්න ලැබුණා ගොඩාක් දෙමව්පියෝ තමුන්ගේ දරුවන්ගේ නිර්මාණ ශක්තිය හැකියාව වර්ධනය කරගන්න රසඥතාවය වර්ධනය කරගන්න ගොඩාක් මේ උනන්දු වෙන ඒ ගැන හරි සන්තෝෂයි. ඒ වගේ දෙමව්පියෝ ඉන්න බව දැනගන්න ලැබීමත්. බොහොම ස්තුතියි සර්. දැන් අර සිංහල භාෂාව වැඩි පාවිච්චි නොකරපු දරුවෙක් ගැන ඒ අම්මා කිව්වේ අම්මේ මේ ඒ විදිහේ විශේෂිත දරුවෝ ගැන මට දුරකථනයෙන් කතා කරලා සම්බන්ධ කරන්න. එතකොට මට ඒ දරුවත් එක්කම කතා කරලා මට එයාගෙන් හිතා ගන්න පුළුවන් එයාට මොකද්ද මේ විශේෂිත අවශ්‍යතාව කියලා. ඒක අපි පෞද්ගලිකව මට සම්බන්ධ කරන්න මේ කොයි විදිහේ උච්චාරණ ප්‍රශ්නද තියෙන්නේ, වචන අඩුකමද, හැඟීම් එනවා, හැඟීම සිංහලට කරලා ගන්න බැරිද? එන්න මාව පෞද්ගලිකව ඒ දුට අම්මා හරහා මට සම්බන්ධ කරලා තියෙනවා. තවත් ඉන්නවද අපිට කතා කරන්න? සර් අයිබෝවන්. අයිබෝවන්. ඔව්. සර් මම සර්ගේ ගෝලේ සර් මං කිරිපුච්චුඹුරේ පොල්ගහමල 93 අවුරුද්දේ
උපාධි උපාධි so මගේ දුවත් 11 වසරේ දැන් සර්ගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මටත් හරි සන්තෝෂයි සර්. අපි හැමදාම අමාත්‍යහාර අහලා මං කියනවා මගේ සර්ගෙන් මේ විදිහට මං ඉගෙන ගත්තේ ඔයාලට ඉගෙන ගන්න කියලා. ඉතින් ඒක මට හරි සන්තෝෂයි සර්ගෙන් අද දුවට උගන්න ගන්න පුළුවන් වෙච්ච එකට. ඇත්තටම මේ මගේ ගොඩාක් ළමයි මට එදා ඉඳලම කියන්නේ අපේ සර් කියලා. මගේ සර් අපේ සර්. ඒක මේ මං හිතන්නේ බොහොම කලාතුරකින් සාමාන්‍යයෙන් අපි ඔය අපේ කෑල්ල දාන්නේ හාමුදුරුවන්නේ. අපේ හාමුදුරුවෝ. අපේ දායක මහත්තයා. හාමුදුරුවෝ අපිට අපේ දායක මහත්තයා කියනවා. අපි අපේ හාමුදුරුවෝ කියනවා. ඉතින් අපේ කෑල්ල මට යොදන්න තරම් මගේ දරුවෝ මට ආදරය කළා. ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ දරුවන්ට මාව අපේ ගුරුතුමා බවට පරිවර්තනය කරනවා. ඉතින් මේක එසේ මෙසේ එකක් නෙවෙයි. අපි අර අතිරේක පන්තිය ගියන් ගුරුතුමා කිව්වා වගේ පැය දෙකකින් පටන් ගමු. ඒක විෂය නිර්දේශයක් නෑ. අම්මා තාත්තා ආච්චිලා ඔක්කොම එකතු වෙලා අපි නිදහසේ කතා කරමු. කවිත් කියමු, කියවමු, හදමු. ඒ අතරේ මම ඔබ මාව දොරමඩලාවෙන් අමාදහරෙන් ආපු දේවල් ජන ශ්‍රුතිය, ජන කතා, ජන කවි මේ කොරෝනා සමයට ඒක හොඳ ප්‍රතිකාරකුත් වෙයි. දැන් 7-5ක්වත් අපි ඒකට අය කරන්නේ. ඒක අපි සම්පූර්ණ නොබිලේ මුළු ලංකාවටම බලන්න පුළුවන් විදිහට කරා. ගියාම කොහොමද දැන් අපි නවත්තමුද? ඔව් නේ සර්. ඊළඟට දෙමාපියනි මේ මාස 3කට වතාවක් මේ දෙමාපිය හමුව නිතරම පවත්තලා ඔබට එතකොට කියන්න පුළුවන් ඔබේ දරුවා දැන් කොතනද ඉන්නේ? දැන් ඔබට ආදරේද? දැන් සීයට ආදරේද? දැන් එයා ආච්චිට ආදරේද? එයාගේ මානසික හැඟීම් වැඩි වෙලාද? ඔන්න මගේ ප්‍රතිඵල. හොඳේ. මොනවද? අම්මට ආදරේද? තාත්තට ආදරේද? උගන්වන ගුරුවරුන්ට ආදරේද? වැඩිහිටියන්ට ගරු කරනවද? මනුස්සකම් පිරීලාද? එයාගේ හැඟීම් දැනීම් වෙනස්ද? ඕවා ගැන කතා කරමු මාස 3න් 3ට. එහෙමනම් දෙමාපියනේ පැමිණියාට බොහෝම පින්. මොකද මමත් කාලය විඳංගු කරගත්තා. ඔබ ගෙන්නගෙන මගේ ඇතුලේ තියෙන දේ එහෙමනම් අදට අපි සමගනිමු අපේ ගුරුතුමනි. අපි නැවත මාස 3කින් මේ දෙමව්පියන් සහ අලුත් දෙමව්පියන් ආයිසරයක් ගියන් හොඳයි සර්. එහෙනම් සියලු දෙනාටම මේ කොරෝනා ව්‍යසනයේ කරදර වෙන්නේව දීර්ඝායස ලැබෙන්න ඕනේ. නිලස පහළ වෙන්නත් ඕනේ කියලා. ඉවර කරන්න නේද? අයි තාම මොන හරි කියන්න තියෙනවද? තව කාට හරි කියන්න දෙයක් Hello, so Sandra sir. ඔව් කියන්නේ. අතනක් වෙනුවෙන් තමන්ගේ අනාගතය හදන්න ගත්ත වෑයමට ගොඩක් පින් කියලා උඹ කියන්නේ මම කතා කරන්නේ අතුල රෝහණ. රත්නපුරෙන් කතා කරේ සර් සාර්ථකයි ස්තුතියි කියන්නේ. අතුල රෝහණ. ශබ්දේ පැහැදිලි නෑ. මම කතා කරන්නේ අතුල කතා කරන්නේ ඉගෙන ගත්ත කියන කර රාත්‍සකට මේ ළමයි වෙනුවෙන් කරන්න ගත්ත මේ වෑයමට ගොඩක් පින් සිද්ධ වෙනවා පුතුමාට.
සර්ගේ පැහැදිලිනේ සර්ගේ ශිෂ්‍යයෙක් කතා කරේ සර් මේ ගත්ත වෑයමට ගොඩක් ස්තුතියි කියලා කියන්න තමයි ගත්තේ සර් ඒ හොඳයි කමන්නේ අපි ඊළඟ වාරේ වෙනකොට මේ දෙමව්පියන්ට නැවත අවස්ථාව දීලා අපි ඔබේ අදහස් එක්ක තමයි පන්ති කාමරේ අරගෙන යන්නේ අපි කොහොම හරි ගියාන් අපේ පාසල හරි පුදුම ඉස්කෝලයක් බවට ඒක නම් ඇත්ත පරිවර්තනය කරමු ටිකෙන් ටික ඔව් ඒක ඇත්ත ඒක හොඳයි සර් එහෙනම් නම සමගන්න දෙමව්පියනේ හැමෝටම ආයිබෝවන් 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 සර් අයිබෝවන් සර් අපි ආයි හම්බ වෙමු දරුවා සරණයි සර් සරණයි පුතේ සර් ආයි